හරි කඳුකර වනාන්තර බලමු දැන්. හරි කඳුකර වනාන්තර. අතර මේ කඳුකර වනාන්තර කියන එක හරි සුවිශේෂී වනාන්තර වර්ගයක්. හරි හරිම සුවිශේෂී. හරි හරි නිකන් ප්‍රධාන ශාක දකින්න ලැබෙන්නේ ඔන්නෝම. හරි නිකන් ටිකක් බලපුවාම නිකන් බොන්සායි කලා වගේ තමයි පේන්නේ නිකන්. හරි කුරු ගතියක් තියෙනවා ගස්වල. හරි ගහ නිකන් මෝරලා හොඳට. ඒතර ලොකුවට හැදිලා. හැබැයි කුරු වෙලා තියෙන්නේ. හරි අපි කියවල බලමුකෝ මෙහෙම. මේ වනාන්තර මධ්‍යන්න මුහුදු මට්ටමින් 1500 මීටර වලට ඉහළ උන්නතාංශවල ව්‍යාප්ත වී ඇත. ඒ කියන්නේ මුහුදු මට්ටමින් කොච්චරද? 1500 මීටර වලට වඩා. කියන්නේ මීටර 1500ට උඩින් තියෙන ප්‍රදේශවල තමයි මේ වනාන්තර තියෙන්නේ. හරිද? ඔව්. ඊට පස්සේ අපි බලමු මේවා තියෙන තැන් මේකේ අන්තිමට හරි කියලා තියෙනවද කියලා. තියෙනවනේ. ඔව්. මේ තියෙන අන්තිමටම තියෙන්නේ නකල්ස් කන්ද. නකල්ස් කියන එක දන්නවද ඔයගොල්ලෝ? නකල්ස් මෙහෙම මේ නකල්ස් කියන්නේ මේ ටිකට. ඒ කියන්නේ මේ කඳු පන්තිය තියෙන කොහොමද දන්නවද? මෙහෙම උස එකක් ආය බෑම කාය උස එකක් ආය බෑම කොහොමද තියෙන්නේ? ඈත ඉන්න බලනකොට ඔන්න ඔය වගේ තමයි පේන්නේ. ඒකයි නකල්ස් කියන්නේ. සිංහලෙන් නමක් තියෙනවා. මොකද්ද? නමුණු කුල. නමුණු කුල හරි. නකල්ස් සිංහල වචනේ නමුණු කුල හරි. පීදුරු තලාගල, හග්ගල. තව තියෙනවා හැබැයි හරි. හෝටන් තැන්න කියලා දාන්න. හෝටන් තැන්න. ඒකෙත් තියෙනවා ඒවා. ඔය නකල්ස් කියලා තියෙන එකට මේ තව කියනවා මේ දුම්බර කියලා. දුම්බර වනාන්තරය කියලා කියනවා. දුම්බර කියලා දාලා තියෙන වෙන මොකුත් නෙමෙයි. මීදුම් වලින් බර නිසා. දැන් නම් තියෙන ගස් පුච්චලා තියෙන දුම්. හරි. මේ තව තියන්න ඕකේ තව ශ්‍රීපාද අඩවිය. ඒ ටිකෙත් ඔය ජාති වනාන්තර තමයි තියෙන්නේ. ශ්‍රීපාද අඩවිය. ශ්‍රීපාද අඩවිය. හරිනේ. ඒක මෙහෙමයි මේ. දැන් අර ඒක කියනකොට ඒක ලංකාවේ කොහේ තියෙන ප්‍රදේශයක වනාන්තරද කියලා දැනගත්තාම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔබ දන්නවද නුවරඑළියෙන් පටන් අරන් පාරක් තියෙනවා. ඔහොම යන්න වාහනේ මුදුනටම ගියාකි පිදුරු තලාගල මුදුනට. අර රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයේ තියෙන එතෙන්ට යනකම ගියාකි. හරි. හැබැයි පාරේ ගහලා තියෙනවා මේ පාරේ තනින් තන ගහලා තියෙනවා මේ පාරේ ගියාට මේක මේ පාර අයිනේ කොයිම වෙලාවකවත් වාහනේ නවත්තගෙන ඉන්න එපා කියලා. හරි. හේතුව මොකක් මැදින්ද තියෙන්නේ පාර? ඒ කියන්නේ වනාන්තරයේ මැදින් තියෙන්නේ. හරි. ඒකේ බොහෝ විට දිවියෝ වගේ සත්තු ඉන්නවා ඒකයි. හරි. එතකොට දැන් අන්න මේ වගේ ප්‍රදේශයකට ගිහිල්ලා බැලුවොත් ඔන්න ඔබට මේ ಜಾති වනාන්තර බලාගන්න පුළුවන්. හරි. මීටර 1500 උඩින් තමයි තියෙන්නේ. හරි. දේශගුණික ලක්ෂණ බලන්න. සාමාන්‍ය උෂ්ණත්වයේ 16යි පමණ. ඒ කියන්නේ හොඳටම තේරෙනවා හෝටන් හරියට ගියාම මේ බලන්න පොඩ්ඩක් මේ වගේ උෂ්ණත්වය කොයිටත් වඩා අඩුයිද කියන්නේ අර සිංහරාජයටත් වඩා අඩුයි. හරිම සිසිල්. හරි. වර්ෂාපතනය 2000 මිලිමීටර පමණ වේ. මිලිමීටර 2000ක විතර තියෙනවා. හරි. නියම් කාලයක් නැහැ. පහත් රට වැසි වනාන්තර මෙන්ම ඉහළ ආර්ද්‍රතාවයක් තියෙනවා. ඒ කියන්නේ 70%කට වැඩි ආර්ද්‍රතාවයක් තියෙනවා. ශාක ප්‍රජාව බලමු. මේ වනාන්තර මීටර 13ක් පමණ වන මිටි වියනකින් සහ ඝන පඳුරු ස්තරයකින් ලාක්ෂණික වේ. ඝන පඳුරු ස්තරයේ තියෙන මීටර යටින් මෙහෙම. ලොකු පඳුරු. මේ වගේ. මේ වගේ ඒවත් තියෙනවා. හරි. කොන්නෝම ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි. අර මේ සිංහරාජ වගේ ස්තර ගොඩක් නැහැ. මෙහෙම ශාක තියෙනවා වියන්න ස්තරය, පඳුරු ශාක තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න. කුඩ හැඩ රවුම් වූ මස්තක. ඒ කියන්නේ අර බලන්න අර මම ඇඳ හැටි මේ බලන්න මේ. මේක මේ ගහේ උඩ මුදුන මොකද වෙන්නේ? නිකන් කුඩයක් වගේ. හරි. කුඩයක් වගේ කියන එකත් තමයි හොඳයි. ෆ්ලැට් පැතලි ඉතුරු මුදුන. හරි. චර්මල කුඩා පත්‍ර. මොකද ළමයි චර්මල කුඩා පත්‍ර කියන්නේ? ඒ කියන්නේ මේ පත්‍රේ හරි හයියයි අල්ලලා බලපුවාම. සාමාන්‍යයෙන් පත්‍රයක් නිකන් හරිම සිනිඳුයි වගේනේ. මේකේ පත්‍රේ හරිම ඝනකම්. හරි. නිකන් ප්ලාස්ටික් වගේ. හරි. ඇඹරුණු අතු සහිත ශාක ඒවායේ ඇත. අතු විතරක් නෙමෙයි කඳත් සමහර වෙලාවට මොනවා වෙලාද තියෙන්නේ? ඇඹරිලා තියෙන්නේ. හරි. කඳුකර කලාපයේ පවත්නා ප්‍රබල සුළං වලට ඔරොත්තු දීම සඳහා මෙසේ අනුවර්තනය වී ඇත. ගස්වල කඳන් සහ අතු ආවරණය කරන අපිශාක ඉහළ ඝනත්වයකින් යුක්තව ව්‍යාප්ත වී ඇත. ඒක බලාගන්න මෙහෙම. මේකේ සමහර තැන්වල මෙන්න මේ වගේ පුංචි අපිශාක වර්ග අර පණම් පෙති කියලා එහෙම කියන්නේ. ඒ වගේ ඒවා ගොඩාක් හැදිලා තියෙනවා මෙහෙම. කඳ පේන්නේ නැහැ ඇත්තටම ඔහොම. ගොඩක් වර්ග හැදිලා තියෙනවා කඳේ. සමහර ඒවා තියෙනවා මේ වගේ අර රැවුල් වගේ හැදිච්ච ඒවා. ඒ කියන්නේ ලයිකන ඔහොම හරි. මේම තියෙනවා ලයිකන. සුදු පාට එල්ලිලාම හැදිලාම හරි. ඔහොම තියෙනවා හරි. කඳුකර වනාන්තරවල හමුවන ශාක. කඳුකර වනාන්තරවල හමුවන ශාක.
පළවෙනි එක මොකද්ද කියන්නේ? කීන කැලෝපයිලම් කියන එක. හරි. ඊට පස්සේ වල් කුරුඳු සිනමෝන් ගල් වෙරළු. හරි. ඉලෙකොපෝරස් ගල් වෙරළු. හරි. දැන් මේ පැත්තකින් මම ගහක් දාලා තියෙනව නේද? අන්න ඒ ගහ දිහා බලන්න. ඔන්න ඔය වගේ ගස් තමයි තියෙන්නේ. හරි. සත්ව ප්‍රජාවේ හම්බ වෙන අය. ශ්‍රී ලංකා පීත කන් කොණ්ඩයා. මා ලස්සන නේ නම් තියෙන්නේ. ශ්‍රී ලංකා yellow eared බුල්බුල්. හරි. කෝ දැන් ඔය මැද ඉන්නේ යා. මැද ඉන්නේ. ඌ කුරුල්ලෙක්ද? ඔව් කොණ්ඩයා කිව්වට මොකෙද්ද? කුරුල්ලෙක්. හරි. පීත කන් කොණ්ඩයා. මේ බලන්න පොඩ්ඩක් මේ. පීත කන් කොණ්ඩයා කියන්නේ උගේ අර කන් සිදුරු දෙක තියෙන තැන මේ පැත්තයි ලස්සන කහපාට කුලි දෙකක් තියෙනවා. පීත කන් කොණ්ඩයා. හරි. මැද සතා යටින් ලියන්න ඌ තමයි පීත කන් කොණ්ඩයා. ඌ පක්ෂියෙක්. ඊළඟට ශ්‍රී ලංකා උස්බිම් හික්මියා. අර හයියෙන් කිස් ගාලා සද්දයක් දාන්න. අන්න ඔබ දන්නවද? ඔබ කියයි එතකොට හික්මියෝ නම් අපේ ගෙවල් පැත්තේ ඉන්නවා කියලා. හරි. විසිල් ගගා දුවන්නේ අර තමයි ලාවට. ඔව්. මූ ඇවිල්ලා ලංකාවේ ඉන්න ශීරපායි සත්තුන්ගෙන් කුඩාම ශීරපායි සතා. මෙහෙ බලන්න. මෙහෙම අතට ගත්තොත් මේ අල්ල මත තිබ්බ හැකි උගේ වැඩුණු සතා. පැටියා නෙමෙයි. වැඩුණු සතා මෙහෙම තියන්න පුළුවන්. අපිට ලංකාවේ හම්බෙන පුංචිම ශීරපායි සතා මේ. මීට වඩා පුංචි ශීරපායි සතෙක් හම්බෙන්නේ නැහැ. හරි. කඳුකර හික්මියා. හරි. ගෝණ හම්බ වෙනවා. ගෝණ නම් ඉතින් මම දැම්මේ නැහැ. ගෝණ දන්නවනේ හැමෝම. හරි. ඔව්. ගෝණ බලාගෙන පුළුවන් ඔයගලන්ට හොඩන් තැනට ගියාම ළඟටම එනවනේ. හරි. ඔව්. උඩ පාන් හැම දෙන්න එපා හැබැයි. හරි. ලෙඩ වෙනවා එතකොට. මානව බලපෑම. මේ වනාන්තර විනාශ වුණේ මොකක් නිසාද කියන තනිකරම මොනවා නිසාද විනාශ වුණේ වනාන්තර? තේවගාව නිසාමයි. මේ වනාන්තර තේවගාව හේතුවෙන් විශාල බලපෑමකට ලක් වී ඇත. මෙහන්ද බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී කඳුකර ප්‍රදේශවල තිබිච්ච මේ වනාන්තර විශාල වශයෙන් කපලා මොනවා කරලා තියෙනවද? තේවගා කරලා තියෙනවා. බරපතල ලෙස විනාශයට ලක් වෙලා තියෙනවා තේවගාව නිසා. හරි. එතකොට රූපයක් අඳිමු අපි. කඳුකර වනාන්තර. මේක අඳින්න ඕන. නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. වියලි මෝසම් වනාන්තර කියන එක. ඒ කියන්නේ දැන් ඕගලන්ට මතකද දැන් අපි ඉවර කළේ කොයි ටිකද කියලා? මෙන්න මේක. හරි. පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර, ඊට පස්සේ කඳුකර කලාපීය වනාන්තර. ඒතකොට තෙත් කලාපීය පැත්ත ඉවරයි. හරි. දැන් ඊට පස්සේ යනවා කොහෙටද? වියලි කලාපීයට. මේ වියලි කලාපීය මෙතෙන් ඉඳන් මෙතෙන්ට එනකම්. හරි. ඒතර මේ වියලි කලාපීයත් වනාන්තර තියනවාද? ඔව්. ඒවට තමයි කියන්නේ මොකක් කියලාද?
නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. මේක පිහිටීම කියන්නේ කොහොමද? දිවයිනේ උන්නතාංශය 300 මීටර වලට වඩා පහළ ප්‍රදේශවල මේ වනාන්තර ව්‍යාප්ත වී ඇත. ඒ කියන්නේ මෙහෙම මේ ටිකේ හරි මුහුදු මට්ටමේ ඉඳන් උස 300ට අඩු මීටර මේ හරි. එතන ලියන්න තව වාක්‍යයක්. එනම් ශ්‍රී ලංකාවේ පහත රට වියලි කලාපයේ මේ බලන්න මේ ඉඳන් මෙතෙන් එනකම් මොකක්ද ඒක? පහත රට වියලි කලාපයේ ව්‍යාප්ත වී ඇත. පහත රට වියලි කලාපයේ තමයි තියෙන්නේ. හරි. 28 වෙනි පිටුවට යමු. මට ඕනේ අර කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න. මේ වනාන්තර බහුතරයේ ජාතික වනෝද්‍යාන නැෂනල් පාක් ලෙස ආරක්ෂා වී ඇත. යාල ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, වස්ගමුව, මාදුරුවය, රිටිගල කියන තැන් තමයි මේකට අයිති වෙන්නේ. බලන්නකොට ඔය තියෙන ටික යාල කොයි පැත්තද? මේකේ. යාල කොයි පැත්තද? මේක පෙන්වන්න ඕනේ යාල කොයි පැත්තද? මේ ටික හරි. යාල. ඒතර විල්පත්තු මේ ටික හරි. විල්පත්තු ඉඳන් ටිකයිනේ තියෙන්නේ. හරි? ඔව්. එතකොට තව මොනවද තියෙන්නේ? වස්ගමුව තියෙනවා, මාදුරුවය තියෙනවා, රිටිගල තියෙනවා. හරි? අන්න ඒ ටික තමයි තියෙන්නේ. හරි? රයිට්. ආපහු යමු අතෙන්ට. දේශගුණික ලක්ෂණ මේ වනාන්තරවල මධ්‍යන්න වාර්ෂික උෂ්ණත්වය 29යි. හැබැයි සමහර වෙලාවට මේ දවස්වල ගිහින් බලපුවා මේ ප්‍රදේශවල ඊට වඩා වැඩි 30 33 වගේ යනවා. ඔය කියන්නේ මෙහෙම ඔය කියන්නේ මුළු අවුරුද්දේම උෂ්ණත්වය බෙදලා ගත්තාම දල වශයෙන් උෂ්ණත්වය හරි. සම මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 1500. ඒ කියන්නේ මේකට වඩා මෙතන වර්ෂාපතනය මොකද වෙන්නේ? අඩුයි. ඒ කියන්නේ වියලි කලාපේ උනේ හරි. ඔව්. මැයි සිට අගෝස්තු දක්වා කැපී පෙනෙන වියලි කාලයක් අත්විඳී. මේ බලන්න. මේ ප්‍රදේශවල තියෙනවලු මේ වියලි කාලයක් කොයි වෙනකන්? මැයි සිට අගෝස්තු. ඒ කියන්නේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු කියන මාස 4ක් මොකක්ද? නියඟ කාලය. පුළුවන් නම් කියන්න ඔබට ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි එහෙම නියඟ කාලයක් එන්නේ? මේක කියනවා පහතරට වියලි කාලය අපිට ඊසාන දිග මෝසම්සුලගෙන් නොවැම්බර් ජනවාරි වෙනකන් හොඳට ගස්සලා වෙනවා. ඒතර මැයි, ජූනි, ජූලි, අගෝස්තු වෙනකන් හොඳටම නියඟ කාලෙලු. ඇයි ඒ නියඟ කාලේ එන්නේ? ඒ කාලේට ලංකාවට මෙහෙන් වර්ෂාපතන එනවනේ. ඉතින් මේ පැත්තෙන් ඊසාන නිර්ත දිග මෝසම්සුලගෙන් වැස්ස එනවනේ. ඒතර එහෙනම් ඇයි මේ හරියට වියලි කාලය මේ ඒ කාලේ නියඟ වෙන්නේ? ඕවා පාඩම් කරනවද නැත්නම් අවබෝධ කරගන්නවද? ක්‍රම දෙකම පුළුවන්. සමහර අය කරන්නේ පාඩම් කරන එක. සමහර අය කරන්නේ අවබෝධ කරගන්න එක. එහෙනම් අවබෝධ කරගන්නවා නම් මෙන්න මෙහෙමයි හොඳේ. මෙහෙමනේ මධ්‍ය කඳු කරේ තියෙන්නේ. මෙහෙන්න ඊසාන දිග මෝසම එන්න මෙහෙම ගිහින් සිසිල් වෙලා වැස්ස ඇද වැටෙනවා මෙන්න මේ ටිකටයි මේ හරියටයි මේ ටිකටයි. මෙතනින් උඩට යන්නේ හුළඟ විතරයි. ඒ කියන්නේ හුළඟ කොහොම එනවා මෙහෙම ඇවිත් හුළඟ ජල වාෂ්ප අරන් ඇවිල්ලා ඕම උඩට යනවා. සිසිල් වෙලා මොනව වෙනවද කියන්නේ ජල වාෂ්ප ටික වැටෙනවා හුළඟ යනවා ඔහොම. එතකොට මේ තියෙන්නේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු වෙනකන් මෙහෙම ඇවිල්ලා වහිර බින්දු ටික වැටිලා හුළඟ විතරක් යනවා. එතකොට මේ කාලෙට ඒ ප්‍රදේශවල තියෙන්නේ මොකක් විතරයිද කියන්නේ වියලි හුළඟ විතරයි. පැහැදිලිද ඒක? ඒක මාර වැඩි. හරි. ඒ නිසා ඒ කාලේ වියලි හුළඟක් තියෙන්නේ. හරි. ඊටු කැලේ ලියලා නැහැ. එතෙන්ටම ලියන්න. නමුත් නොවැම්බර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් සුළඟ මගින් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ. ඊසාන දිග මෝසම් සුළඟ මගින් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ. 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 සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙම එන්නේ. වැස්ස කාලේ, නියඟ කාලේ. හරි. ඊට පස්සේ බලමු අපි ශාක ප්‍රජාව. මේ වනාන්තර ඝන නොවූ වියන, උපවියන සහ හොඳින් විකසනය වූ පඳුරු නැත්නම් පැලෑටි ස්තරයේ මගින් ලාක්ෂණික වේ. හරි. මේක මම මේකට ගැලපෙන රූපයක් අඳින්නම්. හරි.
මේ වනාන්තරය ඔය වගේ හරි. ඒ කියන්නේ තුරු මුදුන් අර පැතලි වෙලා තිබුණේ මේ අර මේ කඳුකර වනාන්තරවල මොකටද? හුළඟ වැඩි. මාර හුළඟක් නේ තියෙන්නේ හරි කඳුකරේ උඩ. එතකොට අර මේ වගේ තිබුණා නම් හුළං බදනවා වැඩි නේද කැඩිලා යනවා. දැන් මේ ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ මේ තුරු මුදුන ඔහම මෙහෙම නැතුව ෆ්ලැට් වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ හරි. හැබැයි මේගොල්ලන්ගේ ඔබට පේනවාද මේ ගහකට ගහක් මොනවා වෙලා නැද්ද? ගෑවිලා නැහැ. ඒ අතරින් මොනවද තියෙනවද? හිස් තැන් තියෙනවා. ඒක මාර වැඩක් හරි. ඊට පස්සේ පඳුරු ගස් තියෙනවා. ඒවත් එක ටික ගෑවිලා නැහැ. යට තියෙනවා මොනවා වෙනවද? තනකොළ හැදිලා සෑහෙන්න. තුන තියෙනවා සෑහෙන්න. ඇයි දන්නවද? හොඳට තුන හැදෙන්නේ හොඳට ආලෝකයේ පල්ලහැට එනකන් ලැබෙනවා. දැන් සිංහරාජ වගේ එක තනකොළ හැදෙන්න විදියක් නැහැ අයියේ. ආලෝකේ එන්නේ නැහැ. තනකොළ හැදෙන්නේ ආලෝකේ නැත. ආලෝකේ හොඳට ඕනේ හරි. අනින්න එපා බලන්න. මේ වනාන්තරවල ඝන නොවූ වියන, උපවියන සහ හොඳින් විකසනය වූ පඳුරු නැත්තම් පැල ඇති. මේක මෙහෙම දාන්නේ. වියන් ස්තරය. හැබැයි මේකට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ අඛණ්ඩ නොවන වියන් ස්තරය. මේක ඇවිල්ලා උප වියන් ස්තරය. අඛණ්ඩ නොවන කියලා කියන්නේ මොකද්ද? අඛණ්ඩ තනින් කැඩිච්ච වියනක් තියෙන හරි. හරි. මේ බලන්න මේ ගස් තුන ඔයගොල්ලෝ අඳුරනවද කියලා? වීර තියෙනවා, පළු තියෙනවා, කළුවර තියෙනවා. හරිද? ඕකෙන් වීර සහ පළු කියන දෙකේම ගෙඩි හැදෙනවා. ඒ ගස් දෙකේම ගෙඩි අපිට කන්න පුළුවන්. හරිද? මේව නම් එච්චරම පැහැදිලි නෑ. මෙතන මෙන්න මේ බලන්න පොඩ්ඩක්. මෙන්න මේකේ තියෙන්නේ පළු. මේක පළු, මේක වීර. මේ දෙකම මේසොන්ට කන්න පුළුවන්. මම දැක්ක මේ පහුගිය දවස්වල ඔවා කඩාගෙන ඇවිල්ලා පාරේ තියාගෙන විකුණනවා හරි. වියනට අයත් ඇතම් ශාක වර්ෂයේ වියලි කාලයේදී පතනශීලී වරහන් ඇතුලේ දාන්න කොළ සියල්ල හැලී යයි. කොළ සේරම හැලිලා යනවා. සත්ත්ව ප්‍රජාව ආසියාවේ විශාලතම අලිගහනේ මේ වනාන්තරය තුල තමයි ඉන්නේ. කියන්නේ මේ අහන්න. ලංකාවේ කියලා නෙමෙයි කියලා තින්නේ. ආසියාවේ විශාලතම අලිගහනේ. මේ අහන්න පොඩ්ඩක්. 2020 අවුරුද්දේ අලි මරණ සංගණනය 2020 අවුරුද්දේදී අලි මැරිච්ච ප්‍රමාණය සංගණනය කළා. මේ 21නේ 21 ජනවාරි පෙබරවාරි මාර්තු විතරයි ගිහින් තින්නේ. මේ මාස 3ට මැරිච්ච අලි ප්‍රමාණය 2020 අවුරුද්දේදීම මරණ ප්‍රමාණයට වඩා වැඩි. අලි මරණ අතින් ලෝකේ ෆස්ට් කියන තත්ත්වයට දැන් අපි ආවිත් තියෙනවා. ලෝකේ වැඩිම වනාලි ප්‍රමාණයක් මිය යන රට. අපිට ඒ වගේ මාර මේ ඒ වගේ පළවෙනි ස්ථාන හම්බ වෙන්නේ පුදුම විදිහට. හරි. කනගාටුදායකයි ඉතින්. හරි. ශීරපායි සත්ත්ව සංතතියට දිවියා, වලහා, මුවා වැනි සත්තු අයිති වෙනවා. ඔය ඉන්නේ වලහා සහ දිවියා. ශ්‍රී ලංකාවේ දිවියා සහ ශ්‍රී ලංකාවේ වලහා. ඒගොල්ලෝ කොහෙවත් වෙන රටවල හම්බෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් දිවියෝ ඉන්නවා, වලස්සු ඉන්නවා. හැබැයි ඔබට මතකයිනේ බ්‍රවුන් බෙයා, පෝල බෙයා, එහෙම හිටියේ. මූ ඇවිල්ලා බ්ලැක් බෙයා. මූ ගොඩක් වෙනස් හරි. මානව බලපෑම. මේ වනාන්තර හේන් ගොවිතැන. මානව ජනාවාසකරණය. දැව ලබා ගැනීම. නීති විරෝධී දඩයම් කිරීම ආදී මගින් බාධා වීම වලට ලක් වේ. තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒක දාන්න මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම. හරි දැන් මේ බලන්න. මේ බලන්න. මේ ප්‍රදේශයේ නේද මහවැලි සංවර්ධනය තියෙන තනිකරම. රඹ කැන්න ඔය එහෙම දැන් තියෙන ඔය අක්කර 10 ගණන් කෙහිලා ගාගල්ලා. කාගේද ඉඩම්? රජේ ඉඩම් කියලා තමයි කියන්නේ. ඉස්සර වනාන්තර ඒවා. පැහැදිලිද ඒක? මහවැලි කලාප වලට යට වෙච්ච ඉඩම් ඔක්කොම. හරි. ඒ කියන්නේ ඉස්සරම මේකට හානි සිද්ධ වුණේ හේන් වගාවෙන්. මේකද කිව්වද හේන් වගා කළා කියලා? මෙතෙන්ද කිව්වද හේන්? මේ ප්‍රදේශවල හේන් කළේ නෑ මිනිස්සු. මේ ප්‍රදේශවල තමයි හේන් වගා කළේ. නමුත් දැන් ඇත්තටම කියනවා නම් හේන් වගා කරන මිනිස්සු කියලා කට්ටියක් හොයාගන්න නෑ ඇත්තටම. දැන් මේවයි වෙන්නේ ගොඩක් වෙලාවට මානව ජනාවාස හදන එකයි දැන් විල්පත්තුවේ තනිකර මොකද්ද හැදුවේ? අක්කර 3000ක විතර මොනවද? මානව ජනාවාස. මානව ජනාවාස ඇති කිරීමයි ඊළඟට බහුජාතික සමාගම් වලට ඉඩම් නිදහස් කිරීම. ඇමරිකානු ඩෝල් සමාගමට එහෙම අක්කර 8000ක් නිදහස් කළා මේ මෑත කාලේ. මොකටද? අඹ සහ කෙසෙල් වගා කරන්න. තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේවයින් තමයි මේ වනාන්තර වලට ගොඩක් හානි සිද්ධ වෙන්නේ. රයිට්. දැන් අපි වනාන්තර වර්ග කීයක් කතා කරාද? නිවර්තන වැසි වනාන්තර නැත්නම් සදාහරිත වනාන්තර, කඳුකර වනාන්තර, ඊට පස්සේ මොකද්ද? නිවර්තන මෝසම් වනාන්තර. නැත්නම් වියලි මෝසම් වනාන්තර කියන එක. හරි. ඒවා කලාප වශයෙන් ගත්තොත් මෙහෙම. මේ ටිකේ වනාන්තරයි, මෙතන වනාන්තරයි, මේ ටිකේ වනාන්තරයි. තව ඉතුරු වෙලා තියෙන මේ ටිකේ සහ මේ ටිකේ තියෙන මොනවද? මෙව්වා. මොකද්ද? කටු පඳුරු සහිත ලඳු කැලෑ. හරි. දැන් ඔහොම කරපුවාම ඔබට තේරෙයි මේ දැන් අපි යන්ද සටහනේ දෙපැත්තේ ඉතුරු වෙලා තියෙන්නේ ශුෂ්ක කලාපය. ඒ කලාපයේ තියෙනවා
ඔය කියන නිවර්තන කටුපඳුරු සහිත ලඳු කැලෑ. ඒවත් හැබැයි දාලා තියෙන අර වනාන්තර කියන කැටගරි එකටම තමයි දාලා තියෙන්නේ. හරි. නිවර්තන කටු කැලෑ. හරි. මේ වනාන්තර දර්ශයේ දිවයිනේ ශුෂ්ක පහත් බිම්වල ව්‍යාප්ත වී ඇත. මේ බලන්න. මේ පහත රටනේ නේ. පහත රට. වේලි කලාපයේත් ශුෂ්ක ප්‍රදේශ දෙකේ තමයි තියෙන්නේ. හරි. නම් වශයෙන් මුලින්ම කියලා දිනවා. ඒවා හම්බන්තොට යාල මන්නාරම පුත්තලම. හම්බන්තොට යාල මේ හරිය. හම්බන්තොට යාල මේ හරිය. ඊට පස්සේ මන්නාරම පුත්තලම මේ හරිය. හරි. ඒ හරිය ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. දේශගුණික ලක්ෂණ. වාර්ෂික මධ්‍යහ්න උෂ්ණත්වය 31 කිව්වට ගිය සතියේ තිබුණ 42ක් සෙල්සියස්. ඒ හම්බන්තොට. හරි. ඒ මේවා වෙනස් කරන්න එපා. මේ මොකක්ද දන්නවද මේ? හැම මාසෙකම උෂ්ණත්වය අරගෙන 12න් බෙදලා අරන් තියෙන්නේ. හරි. ඔව්. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය. හරි. වර්ෂාපතනය මිලිමීටර් 1000ට වඩා අඩුයි. මේ බලන්න පොඩ්ඩ. මිලිමීටර් 1000ට වඩා අඩුයි. දිගු වියලි කාලයක් තියෙනවා. වර්ෂාපතනය අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි ඊසාන දිග මෝසම් සුළඟෙන් එන්නෙත් නැහැ හරියට වැස්සක්. මේ කෙළවරවල් දෙකේ තියෙන්නේ. නිත දිග මෝසම් සුළඟෙන් එන්නෙත් නැහැ. දෙකටම අහු වෙන්නේ නැති දෙපැත්තේ තියෙන නිසා. හරි. ශාක ප්‍රජාව. විශාල ශාක විරල වන අතර. ඒ කියන්නේ තේරුම් ලොකු ගස් කියලා ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. ලොකු ගස් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් කටුපඳුරු වලින් වෘක්ෂලතා සමන්විත වන බැවින් වනාන්තර ලෙස හඳුන්වනවාට වඩා වචනයක් දෙනවා මොනවා කියලාද? කටු කැලෑ කියලා. කටු කැලෑ. නිවර්තන කටු කැලෑවල වැවෙන ශාක ගත්තොත් දීලා තියෙනවා ගිනි අන්දර, රණවරා, හීරැස්ස. ඔය ගිනි අන්දර කියන එකේ රූපය තමයි උතන ඔය තියෙන්නේ. ඒක දැක්කහම හිතෙන්නේ නිදිකුඹ වෙන්න ඇති කියලා. නිදිකුඹයි වගේ තමයි පත්‍රය. ඒ වුණාට මේ බලන්න මේ නිදිකුඹ බිම දිගේනේ හැදෙන්නේ. මේවා මෙච්චරක් විතර උසට වගේ හැදෙනවා පඳුරු. හරි ගිනි අන්දර පඳුරු. නිදිකුඹ මල වගේම මලකුත් පිපෙනවා. ගිනි අන්දර හරි. ඔව්. එතකොට මේකට අපි රූප සටහනක් වගේ ඇඳොත් මේ වගේ අඳින්න පුළුවන්. ඔන්නෝම තමයි තියෙන්නේ. සමහර විට කලාතුරකින් මෙව්වාගේ මෙහෙම හැදෙන ගසුත් තියෙන්න පුළුවන්. ඔය රණවරා වගේ ඒවා එහෙම හැදෙන්න පුළුවන්. හරි. ඔය වගේ හැදෙන්න පුළුවන්. හරි. ඊට අමතරව මෙන්න මේ වගේ ඒවාත් තියෙනවා. හරිද? මොනවාද? කටුපතෝ. මොනවද තියෙන්න පුළුවන්. හරි. ඒ වගේ ඒවාත් තියෙනවා. අතරින් පතර. හැබැයි සමහර තැන්වල අනිත් මොනවත් නැතුව කටුපතොක්ම තියෙන තැනුත් තියෙනවා ඈ. තනිකරම කටුපතොක් තියෙන තැනුත් තියෙනවා. ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි අපිට මේකේ දකින්න පුළුවන් වෙන්නේ. කටුපඳුරු සහිත ලඳු කැලෑ. මේ තනකොළ එහෙම නෙමෙයි මේ කටුපඳුරු සහිත ලඳු කැලෑ ගියොත් එහෙම මේක හරහා ලේ වැක්කිරි තමයි මොනවා වෙන්නේ දෙලියට එන්න වෙන්නේ. හරි ලෙලිම යනවා මොකුත් නැහැ. හීරිලා පතුරුම යනවා ඒ තරම් කටු සහිතයි. හරි. ඔව්. ඕකෙන් ඔය රණවරා කියන එකේ නම් කටු නැහැ. ඒක අර වගේ උසට හැදෙන ගසුත් තියෙනවා. හරිද? ඔව්. එතකොට මේ ටික හරි. වියලි තත්ත්ව නිසා සත්ත්ව විශේෂවල හමුවන්නේ ස්වල්ප සංඛ්‍යාවකි. ඔකෙන් වැඩි සත්තුන්ට ඉන්න බෑ. අනිත් එක වැඩි තියෙන කණ්ඩ දෙයක්වත් නැහැ නේ. අර කටුපඳුරු ඒවා කණ්ඩ බෑ. සත්තුන්ගේ කටවල් ඇස්සේ ඇනෙනවා කටු. කණ්ඩ අමාරු ඒවා. හරි. ඔව්. කෙසේ නමුත් මුවා දිවියා අලියා වැනි සත්තු මේ ප්‍රදේශවල සත්තුන්ට ඉන්න බෑ. අනිත් එක වැඩි තියෙන කණ්ඩ දෙයක්වත් නැහැ නේ. අර කටුපඳුරු ඒවා කණ්ඩ බෑ. සත්තුන්ගේ කටවල් ඇස්සේ ඇනෙනවා කටු. කණ්ඩ අමාරු ඒවා. හරි. ඔව්. කෙසේ නමුත් ප්‍රදේශවල හමුවන්නේ ස්වල්ප සංඛ්‍යාවකි. ඔකෙන් වැඩි සත්තුන්ට ඉන්න බෑ. අනිත් එක වැඩි තියෙන කණ්ඩ දෙයක්වත් නැහැ නේ. කටුපඳුරු ඒවා කණ්ඩ බෑ. සත්තුන්ගේ කටවල් ඇස්සේ ඇනෙනවා කටු. කණ්ඩ අමාරු ඒවා. හරි. ඔව්. කෙසේ නමුත් මුවා දිවියා අලියා වැනි සත්තු මේ ප්‍රදේශවල හම්බ වෙනවා. මානව බලපෑම් විවිධ සංවර්ධන ක්‍රියා හේතුවෙන් මේවාට බාධා පැමිණේ. මේ ප්‍රදේශවල මෙහඬ සංවර්ධන කටයුතු කියලා කියන්නේ ඉඩම් විශාල වශයෙන් දීලා තිනවා බඩ රිඟු වගා කරන්න. මේවා ඩෝසර් කරලා. ඊළඟට සමහර තැන්වල තියෙනවා ඉතින් විශාල කර්මාන්ත ශාලා. ඒ වගේ ඒවා පිටවල තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා යම් ප්‍රමාණයකට විනාශයටපත් වෙලා තියෙනවා. ඔය පහළ රූප සටහනේ දාලා තියෙන්නේ ඒ වගේ භූමියක්. ඒකේ බලන්න හොඳට මේ ඒ දාලා තියෙන එකේ පැහැදිලිව පේන්න විශාල වශයෙන් මොනවද තියෙනවද කියන්නේ මේ පතොක් තියෙනවා. ඉතින් පතොක් හරි. ඒකට උඩින් පොඩ්ඩක් මෙන්න මේ වගේ පොඩි රූප සටහනක් පොතේ ඕනේ නැහැ. ඕකෙම ඇඳලා තියන්න මෙන්න මේ වගේ එකක් මේ 29 වෙනි පිටුවේ රූපෙට උඩින් පොඩ්ඩක් ඇඳලා තියන්න.
හරිද? හරි. දැන් ඔන්න අහගෙන පොඩ්ඩක් මේ බලන්න. අපි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර පද්ධති බෙදාගෙන යනකොට භෞමික කියලා එකක් ආවා. ඒකේ ආවා වනාන්තරයි තෘණභූමිය කියලා. වනාන්තරවල වර්ග හතරක් ආවා. පහතරට නිවර්තන වැසි වනාන්තර, ඊට පස්සේ කඳුකර වනාන්තර, ඊට පස්සේ පහතරට මෝසම් වනාන්තර නැත්තම් නිවර්තන මෝසම් වනාන්තර කියන එක, ඊට පස්සේ කටුපඳුරු සහිත ලඳු කැලෑ කියන එක වර්ග හතර. මේකෙන් පෙන්නුවොත් මේකේ තියෙන වනාන්තර, මෙතන තියෙන වනාන්තර, මේ ටිකේ තියෙන වනාන්තර හා මේ දෙකේ තියෙන වනාන්තර ඉවරයි. එහෙනම් භෞමිකයේ වයි වනාන්තර වුණාම තියෙන ඊළඟ එක තමයි මොනවද? තෘණභූමි. තෘණභූමි කියපු ගමන් ඕගොල්ලන්ගේ ඔළුවට එන රූප සටහන මොකද්ද කියලා බලන්න රූපේ. තෘණභූමි කියපුවාම ගොඩක් අයට මතක් වෙන්නේ ඉස්කෝලේ පිට්ටනිය. ඒක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. හරි. ඒක ඉතින් අපි වෙනම කපලා හදලා මොනවා කළාද කියන්නකෝ. මොනවද කරලා තින්නේ? ඔව් මේ හදලා තනකොළ හිටවල හදාගත්ත එකක්නේ. එහෙම නෙමෙයි. ඔබ දැකලා තියෙනවද එක දවසක් හරි හෝටන් තැන්න ගිහිල්ලා තියෙනවා නම් ඒ හෝටන් තැන්න මිනිස්සු අර ඇවිදගෙන යන හරියේ තනි කරම තියෙනවා මොනවද කියන්නේ? තනි කරම තනකොළ හැදිලා හරිද? ඒවා ඉස්කෝලේ පිට්ටනිය තියෙන තනකොළ වගේ නෙමෙයි. ඒ තනකොළ නිකන් මෙන්න මේ හරියට විතර වගේ පඳුරු මොකද වෙන්නේ? උසයි. උස පඳුරු තියෙන්නේ හරි. ඒ තනකොළ පඳුරු ආස්සේ නිකන් නිදාගෙන හැංගිලා හරි ඉන්න පුළුවන් හරි. ඒ තරමට මේ ඒකට කියන්නේ ටසොක් තෘණ කියලා හරිද? ටසොක්. ඒ සෑහෙන උසයි. කියන්නේ අපි මෙන්න මේ හරියට විතර වගේ උසයි. මෙහෙම බිම දිගාවිලා හිටියොත් තනකොළ පඳුරු ආස්සේ කාටවත් පේන්න නැති වෙන්න හැංගිලා ඉන්න පුළුවන්. හරි. අන්න ඒවට තමයි අපි තෘණභූමි කියන්නේ ස්වභාවික තෘණභූමි හරි. එතකොට මේ ස්වභාවික තෘණභූමි විශේෂ කියන්නේ වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? සවානා කියන ඒවයි පතන කියන ඒවයි හරි. දැන් මෙහෙ බලන්න. එතකොට ඔය පතන තෘණභූමි කියන ඒවා තමයි ඔබ දකින්නේ මේ හෝටන් තැන්නේ. පතන තෘණභූමි කියන ඒවා. ඒකට කියන්නේ පතන් බිම් කියලා හරි. පතන බිම්. එතකොට සවානා කියලා කියන්නේ මෙහෙමයි. ගොඩක් උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල තියෙන තෘණභූමිය වලට කියන්නේ සවානා කියලා. එතකොට අර වගේ හෝටන් තැන් වගේ පැතිවල තියෙන ඒවට කියන්නේ පතන තෘණභූමි කියලා. පැහැදිලිනේ? ඒවා පතන තෘණභූමි. හරි. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. වියලි ප්‍රදේශවල තියෙන ඒවා සවානා ලෙසත්, වැස්ස වැඩි ප්‍රදේශවල තියෙන සිසිල් ප්‍රදේශවල තියෙන ඒවා පතන කියලා හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට මේ සවානා කියන වචනේ කලින් අහලා තියෙනවනේ. ඒ ඇහුවේ කොහේදද? ලෝකේ බියෝම වර්ග කරනකොට. හැබැයි මාර වැඩි ලෝකේ බියෝම වර්ග කරනකොට සවානා තියෙනවා කියලා කිව්වා, ඕස්ට්‍රේලියාවේ තියෙනවා කිව්වා, අප්‍රිකාවේ තියෙනවා කියලා කිව්වා, දකුණු ඇමරිකාවේ තියෙනවා කියලා ඒක ඇඳලා පෙන්නවා සිටියමේ. හරි. ලංකාව ගැන කියුන්නේ නැහැ. හරි. දැන් ලංකාවේ පරිසර පද්ධතිය වලට ආවම කියනවා සවානා තියෙනවා කියලා. ඒකට හේතුව මොකද්ද දන්නවද? ලෝකේ තියෙන සවානා භූමිත් එක්ක බලපුවාම ලංකාවේ සවානා තියෙනවා කියලා කියන්නත් බැරි තරම්. ඒ කියන්නේ හේතුව මොකද්ද? චූට්ටයි තියෙන්නේ. හරි. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. හරි. මාර වැඩක් මේක ලංකාව. ලෝකේ තියෙන හැම පරිසර පද්ධතියකින්ම මොකක්ද තියෙනවද? පොඩි නිරූපණයක් තියෙනවා. කාන්තාර විතරයි නැත්තේ. ඒක තමයි අරේ හදන්න යන්නේ කොහෙද? පිල්පත්තුවේ. එතකොට ඒකත් සාමාන්‍ය කාන්තාරයක් වුණායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලෝකේ හැම බියෝම එකම කොටසක් ලංකාවේ තියෙනවා කියලා. හරි. අපි බැන්නට හරිය යන්නේ. ඒක තමයි. හරි. එහෙනම් මේකෙන් මේ තෘණභූමි සවානා තෘණභූමි කියන එකට උඩින් අපි මෙහෙම පොඩි වර්ගීකරණයක් දාමුද? මේ මර මතක හිටිනවා එහෙම මේ තෘණභූමි කියලා මෙහෙම දෙකට බෙදලා ඒ 30 වෙනි පිටුවේ සවානා තෘණභූමි කියන එකට උඩින් එන්න ඕනේ. අර වාටියේ මෙහෙම දාලා තියන්න. ඒකට ටක් ගාලා මතක් වෙනවනේ. මේ බලන්න චුට්ටක්. මේ සවානා තෘණභූමි තියෙන ලංකාවේ ප්‍රදේශ වශයෙන් කිව්වොත් බිබිල, මොනරාගල, මහියංගනය, වැල්ලවාය. ඒ ප්‍රදේශවල තියෙන්නේ. හරි. ඒක ලියන්න ඕනේ නැහැ. එතන මේක තියෙනවා. මේ තියෙන තැන ඔයගලන්ට පොඩක් පල්ලෙහා ඉන්න තියෙන එකයි කිව්වේ. දැන් ඉතින් හිතාගන්න කොහෙද? බිබිල, මොනරාගල, මහියංගනය, වැල්ලවාය. හරි. මේ බලන්න පොඩ්ඩක්. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ ඒවට ගිහිල්ලා තියෙනවාද කියන එකයි. මෙහෙමයි. මොනරාගල ටවුන් එකේ සවානා භූමි නැහැ. ඒ ටවුන් එකට ගිහිල්ලා අපි මොනරාගල ගිහිල්ලා තියෙනවා කිව්වට හරියන්නේ නැහැ. හරිද? ඒවා ගොඩක් ග්‍රාමීය ප්‍රදේශ වෙන්නට තියෙන්නේ. ඔය බිබිල ප්‍රදේශයේ මහියංගනය වගේ ප්‍රදේශයේ මෙහෙම බෑවුම් තියෙන තැන් තියෙනවානේ. ඒවයිත් පොඩි පොඩි කඳු ගැට තියෙනවානේ. මේ බෑවුම් වල තමයි මොනවද තියෙන්නේ? සවානා තෘණභූමි තියෙන්නේ. අපි කියවලා බලමුකෝ. සවානාවල ඝන තෘණ ආවරණයක් දක්නට ලැබෙන අතර විසුරුණු ශාක ස්වල්පයක් සහිත වේ. ඒවා දිවයිනේ වියලි හෝ අතරමැදි කලාපවල කඳු බෑවුම් වල සුලභය. යන්තම් කියවුණ අතරමැදි කලාපේ මේ අතරමැදි කලාපේ. ඔකට අහු වෙනවා මහියංගන, බිබිල, බදුල්ල ඒ ටික අහු වෙනවා. හරි. කඳු බෑවුම් වල තුනී පස් තට්ටුවට ශාක වර්ධනයට ආධාර කළ නොහැක. ඒ කියන්නේ මේ කඳු බෑවුම් වල තියෙන යට පාෂාණ පස් ස්තරයේ චුට්ටයි. ඒ චුට්ටේ ලොකු ගස් හැදෙන්න අමාරුයි. හැබැයි තනකොළ ගැඹුරට මුල් යන්නේ නැහනේ. මතු පිට හැදෙනවා. හරි. සවානාවල තෘණ
ආවරණයේ පස්සන්සු බැඳ තබා ගැනීම සහ පාංශු කාදනය අඩු කිරීමට උදව් වෙනවා. කියන්නේ මෙහෙමයි. ඒ බෑවුම් වල පස් ටික හේදිලා යන්නේ නැත්තේ මේ මොනවා ටික නිසාද? තෘණ භූමිය නිසා. හරි. වියලී ගිය තෘණ වැස්ම වර්ෂයේ වියලි කාලයට පහසුවෙන් ගිනි ගන්නා බැවින් මේ පරිසර පද්ධතිවල ආවර්තිත ගිනි ගැනීම සුලභය. මොකද ආවර්තිත ගිනි ගැනීම කියන්නේ? ආවර්තිත කියන්නේ නැවත නැවත. මේ අවුරුද්දේ වියලි කාලයේ ගිනි ගන්නවා. ඊළඟ අවුරුද්දේ ගිනි ගන්නවා. ඉතින් එතකොට ඒක විනාශම වෙලා යයිනේ. නැහැ විනාශ වෙන්නේ නැහැ. ඒක මාර වැඩක්. මේ බලන්න මේ ඉස්සලත් කිව්වා ඔක අර සවානා බියෝමේ ගැන කියනකොට. තනකොළවල යට පොළවෙන් යට තියෙන කොටස් තියෙනවානේ හරස් අතර ඔහම තියෙන දඬු වගේ. කොච්චර ගින්නට අහුණත් ඒවා විනාශ වෙන්නේ නැහැ. රස්නෙට ඔරොත්තු දෙන්න පුළුවන්. එතකොට වියලි කාලේදී මැරිලා ගියාට වැස්ස වැටුන ගමන් ආයෙත් මොනවා වෙනවද? ලස්සනට ලියලා එනවා. ඕවාට ඇත්තටම ලැබු ගිනිම කියලා කියන්න බෑ. බොහෝ වෙලාවට මිනිස්සු ගිනි තියනවා. ඒ මොකටද? සමහර අයට තියෙන නිකන් ඉන්න බැරි කම. සමහර අයට තියෙන නිකන් සමාජ විරෝධී චර්යා කියලා එකක් තියෙනවා. කියන්නේ ඒක ගිනි ගන්නවා දැක්කම මාර ආතල් ගෙදරට වෙලා බලන් ඉන්නකොට හරි. අනිත් අය ඇවිල්ලා ගින්න නිමන්න try කරනවා එම ඌට හරි ආතල් එකක් හරි. ඒ වගේ පොඩි පොඩි අවුල් වෙච්ච මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවා එහෙම. එහෙම ඉන්නවා හරි. ඔව්. සමහර අය ගිනි තියනවා එහෙම හරි. ඒ වගේ ගින්නට ප්‍රතිරෝධී ශාක විශේෂ ඇත. සැවානාවල හමුවන ශාක විශේෂ වන්නේ. ඒකටත් මම වෙන පොඩි රූපයක් අඳින්නම්. මේ බලන්න පොඩ්ඩක්. සැවානා භූමියකට අපිට මෙන්න මෙහෙම රූපයක් අඳින්න පුළුවන් හරි. මේ වගේ. කොහොම ඉතුරු ඒවා ඔක්කොම මෙහෙම. තෘණ. සෑහෙන දුරකට උසයි මේ තෘණ ඈ. ඔව්. අතරින් පතර තියෙන ශාක තියෙනවා තෘණ තියෙනවා හරි. තෘණ භූමිය හරි. බලන්න මේ අතරින් පතර තියෙන ගස් වර්ග ගත්තොත් ලස්සන වචන තුනක් නේ. අරලු බුළු නෙල්ලි. මේ තුනේම මොනව හැදෙනවද? ගෙඩි හැදෙනවා. ගෙඩියට කියන්නේ ඵලය. මේකෙන් ඔබ කාලා තියෙනවා නෙල්ලි විතරක්. අරලු බුළු කාලා නැහැනේ කණ්ඩක් බෑ. හැබැයි මේ තුනම ආයුර්වේදයේ බොහෝ තැන්වලදී ඕනි වෙන මොනවද? වටිනා ඖෂධ තුනක්. ඖෂධ මේ ආයුර්වේදයේදී කියනවා මේ තුනේම ගෙඩි හැදෙන නිසා මේවා ඵල නේ. මේකට කියනවා මෙහෙම. මොකක් කියලා කියන්නේ? ත්‍රිපලා. දැන් විකුණන්නත් තියෙන්නේ හදලා පෙති ත්‍රිපලා ગેස්ට්‍රයිටිස් වලට හොඳයි කියලා. හොඳයි තමයි හේතුව මේ තුනේම තියෙනවා මොන ස්වභාවයක්ද? කහට ස්වභාවයක්. ඒ කහට ගතිය ආමාශයට අර ඇසිඩ් ගතිය මොනවා කරලා දෙනවද? අඩු කරලා දෙනවා. තේරුණාද? ඔව්. ත්‍රිපලා කියන්නේ ඵල වර්ග තුනක්. ඵල ගෙඩි වර්ග තුනක්. අරලුයි, බුළුයි, නෙල්ලි. ඉතින් එතකොට බලන්න මේක ගොඩක් ගස් තිබුණ නැති වුණාට තියෙන ගස් ටිකේ වටිනාකම බලන්න. අරලු, බුළු, නෙල්ලි හරි. ඔව්. එතකොට ඕකේ ඔය රූපයක් දාලා තියෙනව නේද? ඒ රූපේ තියෙන්නේ බුළු ඇත්තටම. බුළු ගහක ගෙඩි තමයි දාලා තියෙන්නේ. අරලු, බුළු, නෙල්ලි. නෙල්ලි නම් දන්නවනේ නේ? ඔව්. උස් තෘණ. මේ හැබැයි මෙහෙම ඇඳත් මේ මෙහෙම හිස්තැන් තියන්න බෑ ඇත්තටම. මොකද ඒ කියන්නේ හැම තැනම තියෙනවා මේ තෘණ හොඳට හැදිලා හරිද මේ වගේ. හිස්තැන් හිටින්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔන්න ඔය වගේ. ඔය වගේ පොඩි රූපයක් ඒ print කරලා තියෙන රූපෙන් දකුණු පැත්තෙන් ඇඳලා තියෙනවා. එතකොට මොකද්ද තියෙන මේකට තියෙන බලපෑම් බලන්න විවිධ හේතු මත වරින් වර ගම්වාසීන් විසින් සිදු කරනු ලබන ගිනි තැබීම් වලින් මේ වනාන්තර වලට හානි පැමිණේ. වනාන්තර වලට නෙමෙයි වැරදීමක්. ඒක වනාන්තර කපලා තෘණ භූමිය වලට හානි පැමිණේ. ඕක වනාන්තරයක් නෙමෙයි තෘණ භූමිය. මෙම තෘණ භූමිය වලට හානි පැමිණේ. හරි ආගම්. කාලකන්ණි වැඩක් කියන්නද? හරි. මේ තෘණ භූමියේ මිනිස්සු හැම වට කරලා හොම හරිද? හැම වට කරලා වටයකට ගිනි තියනවා මොහොම වටේට. ඇයි? විතරේ ගින්න මෙහෙම මැදට ඇවිලිලා එනවා. හරි. සත්තු අල්ලගෙන කන්න. ආවෝ මීමින් ඔය වගේ සත්තු ඉන්නවනේ ඕකේ. දැන් වටේටම ගිනි ගත්තාම උඩ කොහෙටවත් යන්න බෑනේ. අනේ. ඒකයි කාලකන්ණි වැඩ කරගෙන ඉන්නවා. හරි. එහෙම කළාට කමක් නැහැ. එදා වේල කණ්ඩ නැතුව මැරෙන්න යනවා නම් වෙන කණ්ඩ දෙයක් නැතුව කමන්නේ. ජීවත් වීම සඳහා කියලා. ඕනි තරම් කණ්ඩ තියෙන මිනිස්සු. හැබැයි ඒකව තමයි කරන්නේ. හරි.
ඔන්න සවානා ඉවරයි ඈ. සවානා තියෙන්නේ හැබැයි රස්නේ වැඩි ප්‍රදේශවල කියලා මතක තියාගන්න. හරි. බිබිල මොනරාගල මයංගනේ වැල්ලවාය. හරි. ඊට පස්සේ එනවා පතන වලට. පතන තෘණ භූමි ආකාර දෙකක් තියෙනවලු ශ්‍රී ලංකාවේ. මොකද්ද? වර්ෂාපතන රටාව සහ ස්ථානීය පසමත පදනම්ව තෙත් පතන සහ වියලි පතන ලෙස මේවා වර්ග කළ හැක. දැන් මෙහෙම මේ බලන්න. මේ ශ්‍රී ලංකාවේ තෘණ භූමි සවානා කියලා බෙදනවා. ඒවා තියෙන වියලි කලාපි බොහෝ විට. ඊට පස්සේ පතන කියලා බෙදනවා. පතන වලත් ආකාර දෙකක් තියෙනවා. වියලි පතනයි තෙත් පතනයි. හිතන පතන නෙමෙයි. හරිද? වියලි පතනයි තෙත් පතනයි. හරි. රයිට්. දැන් බලමු අපි තෙත් පතන තෘණ භූමි කොහෙද තියෙන්නේ කියලා. ප්‍රදේශයක් කියවිලා නැද්ද ඒකේ? බලන්න කියවලා. හරි. අන්තිමට තියෙනවානේ පුළුල්ව පැතුරුණු තෙත් පතන හෝටන් තැන්නේ පමණක් හමු වේ. එහෙනම් හෝටන් තැන්නේ පමණක් කියන එකට යටින් ඉරක් එන්න ඕන. ඔන්න අහගන්න බහුවර්ණයක් එනවා ඈ. බහුවර්ණය. පහත සඳහන් ස්ථාන වලින් තෙත් පතන භූමි පවතින්නේ. එතකොට දාන්න පුළුවන් ඒකට උත්තර විදිහට බිබිල, මොනරාගල, මහියංගනය, වැලිමඩ, හපුතලේ, හෝටන් තැන්න. සාමාන්‍යයෙන් ඔබට ඉතින් ඒක මහා ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට අවබෝධයකින් මේ පාඩම නොකර එක්කෙනාට මොකද වෙන්නේ? මඤ්ඤං වගේ එක දිහා බලපන් කොහොමද හොයන්නේ කියලා. හරි. ඔව්. එහෙනම් තෙත් පතන තියෙන්නේ හෝටන් තැන්න විතරයි මතක තියාගන්න ලේසියි. අපි බලමු කියවලා. තෙත් පතන තෘණ භූමි මුහුදු මට්ටමේ ඉඳන් 1500ට ඉහළ මධ්‍යම වාර්ෂික වර්ෂාපතනයේ 2000 මිලිමීටර වැඩි ප්‍රදේශවල තමයි හම්බ වෙන්නේ. උෂ්ණත්ව පරාසය බලන්න 5යි 18යි අතර තියෙන්නේ. හරි සෞම්‍යයි. හරි. AC කලාව වගේ. හරි. මේ ප්‍රදේශවල මීදුම දූමිකාව සහ තුහීන සුලභ අතර කිසිදු නියං කාලයක් නැත. කිසිම විදියකින් නියං කාලයක් එන්නේ නැහැ. හැමදාම වගේ මීදුම තියෙනවා. තුහීන කියලා කියන්නේ අර හිම වැටෙනවා වගේ වැටෙනවා. හරි. දූමිකාව කියන්නේ මීදුම. හරි. ඔව්. ඒවා තියෙනවා. හරි. තෘණ 1 මීටර වඩා උස නොයන අතර ඒවා ටසොක් තෘණ ලෙස හැඳින්වේ. ලස්සන නමකුත් දීලා. මේ බලන්න පොඩ්ඩක් ඔබ දැක්ලා තියෙනවද හෝටන් තැන් වල පදුරු තියෙනවා. ඒවට තමයි කියන්නේ ටසොක් තෘණ කියලා. හරි. ටසොක් තෘණ. ඊළඟට ඒවාට මේ තෘණ වලට කියන්න සිංහලෙන් නමක් නැති හින්දා නම් දාලා තියෙන්නේ. ක්‍රයිසෝපෝගෝන් නොඩියුලි බ්‍රාබිස්. ඊට පස්සේ අරුඩිනෙල්ලා විලෝසා. ඔව් ඉතින් ඒකට වෙන දෙන්න නමක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා ගෝනුන් සහ වල්ලූරන් විශාල ගහනද දිවියන් ස්වල්ප දිනෙකද සිටි. හෝටන් තැන්න ඉතින් ඔයගලන්ට ඕනි තරම් බලා ගන්න පුළුවන්. 350ක් විතර වගේ සමහර වෙලාවට ගෝන්නු රෑනක් ඉන්නවා බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අර තෘණ භූමියේ ඉන්න නිසා තෘණ භූමියේ ලොකු ගස් නැති හින්දා මොකක් වෙනවද කියන හොඳට කැපිලා පේනවා. හරි. හැබැයි ඔය තෘණ භූමියේ තියෙනවා තනින් තන ගස්. ඒ තනින් තන ගස් තියෙනවා. මේගොල්ලෝ ඒ ගැන මුකුත් කියලා නැහැ. විශේෂයෙන්ම වැදගත් ගහක් තියෙනවා ඕකේ. මහරත් මල්. තද්ද රතු පාට මල් පිපෙන්නේ තනින් තන තියෙන්නේ. ඒවා තියෙනවා. ආය තෘණ ආස්සේ තියෙනවා මේ මෙවුවා. නිල් බිනර පොඩි පැලෑටියක්. හරි. ඔව්. ඊට පස්සේ අර මාංශ භක්ෂක ශාක තියෙන්නේ. ඩ්‍රොසෙලා කඳුලැස්ස වගේ හැම ගොඩක් තියෙනවා. ඉතින් හෝටන් තැන්න ගැන ඔච්චරයි අපේ සිලබස් එකේ තියෙන්නේ. හැබැයි ලංකාවේ හෝටන් තැන්න කියන්නේ ඓතිහාසික වටිනාකමක් සහිත මහා පරිසර පද්ධතියක්. හෝටන් තැන්න ගැන වෙනම වීඩියෝ එකක් ඇති YouTube එකේ මම කරපු එකක්. හෝටන් තැන්න ගැන බලා ගන්න ඕනි නම් වැඩිපුර විස්තර එකෙන් බලා ගන්න. හරි. එතකොට ඔතන ලියන්න තව හෝටන් ඔය පතන තුන භූමිය වලට ඒකටම ලියන්න මෙහෙම. තෘණ භූමියේ තනින් තන මහරත් මල් වැනි කුඩා ගස් දැකිය හැක. තෘණ භූමියේ තනින් තන මහරත් මල් වැනි කුඩා ගස් දැකිය හැක. මහරත් මල් වැනි කුඩා ගස් දැකිය හැක. හරි. මෙහාන්ද තනකොළ හොඳට තියෙන නිසා හැදිලා. තනකොළ හොඳට හැදිලා තියෙන නිසා මේ ගෝනුන්ට කණ්ඩ ඕනි තරම් ආහාර තියෙනවා. වල්ලූරන්ටත් කණ්ඩේ ඕනි තරම් තියෙන නිසා උන් හැදෙනවා හොඳට. ඊළඟට අහගන්නකෝ. උන් ඉන්න හින්දා දිව්‍යයන්ටත් ඉන්න පුළුවන්යි. සතෙක්ව මරාගෙන කෑවකින්. හැබැයි ශාක භක්ෂකයාගේ ප්‍රජනන වේගයට වඩා හරි අඩුයි මාංශ භක්ෂකයාගේ ප්‍රජනන වේගය. ශාක භක්ෂකයින්ට වඩා මාංශ භක්ෂකගේ සංඛ්‍යාව අඩුයි. ඒ අයි දන්නවද? ඒ අර ආහාර දාම ගැන කතා කරනකොට ඒ කියන්නේ පියවර එහාට යනකොට අර කෙළවරේ ඉන්න සත්තුන්ට ලැබෙන ශක්ති ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුයි. හරි. ඒ කියන්නේ දැන් මෙච්චර තුන භූමියක් තියෙනවා නම් ඒකේ ගෝන්නු 600ක් ඉන්නවා නම් දිව්‍ය 300ක් ඉන්න විදියක් නැහැ. අර අරුන්ගෙන් නඩත්තු කරන්න පුළුවන් ගානට විතරයි ඉන්නේ. හරි. ටික දෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ එනවා වියලි පතන තුන භූමිය වලට. වියලි පතන තුන භූමිය කොහෙද තියෙන්නේ කියලා අවසානයේ තියෙනවා බලන්න කොහෙද තියෙන්නේ. වියලි පතන තියෙනවලු හන්තානේ. කොහෙද ළමයි හන්තානේ තියෙන්නේ? පේරාදෙණිය විශ්වවිද්‍යාලය පහු කරලා උඩට නැග්ගාම තියෙන හන්තාන. හරි. පේරාදෙණියට පේනවා කඳු වලල්ලක්. ඒ කඳු වලල්ලේ තනු කර තියෙන්නේ මොනවද? තෘණ භූමිය. හරි. හන්තාන. ගම්පොළ. වැලිමඩ. සාහපුතලේ. ඒ කඳු මුදුන් වල තමයි තියෙන්නේ. හරි. දැන් කියවල බලමු. වියලි පතන තෘණ භූමිය දිවයිනේ 500යි 1600යි මීටර දක්වා උස මට්ටමේ තමයි තියෙන්නේ. 1400යි 2000 දක්වා පමණ වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ. නිශ්චිත වියලි කාලයක් තියෙනවා. ඒ හැමදාම වැසි නැහැ.
උෂ්ණත්වය 18යි 24යි අතර පරාසයක තියෙන්නේ. වෘක්ෂ තියෙනවා නම් 1.2 මීටර පමණ උසට වර්ධනය වන තෘණ වලින් සමන්විත වෙනවා. පැහැදිලිද ඒක? ඔව් උස තෘණ. පැංගිරි මාන තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේ පිනිබර තන. පිනිබර තන. එනවා යට කියන්නේ හරි. ඒ ආදී අතර වේ. ඔය පිනිබර තෘණ කියන එකේ රූපයක් තමයි මම ඔය වෙනම පැත්තකින් දකුණේ දාලා තියෙන්නේ. එතන ලියලා තියන්නේ ඒක. පිනිබර තන. හරි. දැන් මෙහෙ බලන්න චුට්ටක් ආපහු මේ භෞමික පරිසර පද්ධති දෙකකට බෙදුවා වනාන්තර තෘණ භූමි. වනාන්තර වර්ග 4 ගැන කතා කරා. ඊට පස්සේ තෘණ භූමි. මේ බලන්න ආපහු තෘණ භූමි බෙදුවා ඇති. සවානා තෘණ භූමි, පතන තෘණ භූමි. ගොඩම්ම වියලි කලාපයේ තියෙන්නේ සවානා. සාමාන්‍ය තෙත් කලාපයේ තියෙන්නේ පතන. පතන වලක් තියෙනවා තෙත් පතන, වියලි පතන. තෙත් පතන කියන එකේ වර්ෂාපතනේ 2000කට විතර කිට්ටුයි. ඒක තියෙන්නේ හෝටන් තැන්නේ විතරයි. අනිත් එක තමයි මොකද්ද? වියලි පතන. දැන් ඒක කතා කරලා ඉවරයි. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ තෙත් බිම්. හැබැයි මේ කතා කරන්නේ අභ්‍යන්තර තෙත් බිම්. හරිද? එහෙම දාන්න එපා. තෙත් බිම් ගැන කතා කරන්නේ. හරි. මේ බලන්න චුට්ටක් මෙහාට. තෙත් බිම් කියලා කියන්නේ වතුර ගතිය වැඩිපුර තියෙන භූමියක්. වතුර ගතිය වැඩිපුර තියෙන භූමියක්. නිතරම වතුර ගතියක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේවා බොහෝ වෙලාවට සාමාන්‍ය භූමි මට්ටමට වඩා දැන් සාමාන්‍ය භූමි මට්ටම කොහොමද කියලා ඔන්න ඔය වගේ තියෙනවා නම් අන්න ඒ වගේ තැන්වල තමයි මොනවද තෙත් බිම් තියෙන්නේ. ඒ නිසා තෙත් බිම් තියෙන්නේ පහත් බිම් වල. භූමියේ පහත් තැන්වල තමයි තෙත් බිම් තියෙන්නේ. හරි. තෙත් බිම්. තෙත් බිම් ගැන කතා කරන්න ලෝකයේ තියෙනවා සංවිධානයක්. තෙත් බිම් ගැන කතා කරන. තෙත් බිම් ගැන කතා කරන සංවිධානය මේක තමයි සංවිධානය. ඒ කියන්නේ එක රටක නෙමෙයි හරි. ලෝකයේම තියෙන තෙත් බිම් සංරක්ෂණය කරන්න අප කැප වෙන සංවිධානය රැම්සාර්. හරි? ඔව්. දැන් බලමු මේක ගැන කියලා. රැම්සාර් සම්මුතියට අනුව තෙත් බිමක් අර්ථ දැක්වෙන්නේ වගුරු බිම් ජලය සහිත හැල ඉඩම් කියන්නේ එරෙන ඉඩම්. පීට් බිම් මේ බලන්න පොඩ්ඩක්. එනවා පීට් කියන්නේ. ඒ කියන්නේ මේ පොළව යට තියෙනවා මේ ගල් ලඟුරුම නෙමෙයි. පීට් කියන්නේ ගල් ලඟුරු වලනේ. ගල් ලඟුරු වගේ නිකන් පරණ ගස්වල මේ කොළරොඩු අරීමේ ගොඩක් තියෙන. හරි? පීට් බිම් ස්වභාවික හෝ කෘත්‍රිම ස්ථිර හෝ తాවකාලිකව ජලය රැඳී ඇති ප්‍රදේශ ලෙසය. එහෙනම් රැම්සාර් වලට ගන්නවලු තෙත් බිම් කියලා ඒවට වගුරු බිම් ජලය සහිත හැල ඉඩම් පීට් බිම් කෘත්‍රිම හෝ ස්වභාවික ජලය රැඳි ප්‍රදේශ. ඒ හැම එකක්ම තෙත් බිමක් කියලා අර්ථ දක්වනවලු. හරි. ඒවා නිශ්චල හෝ ගලා යන මිරිදිය කිවුල් දිය හෝ ලවණ සහිත දිය කරදිය ප්‍රදේශද අයත්ව බාදී අවස්ථාවේ ගැඹුර 6 මීටර නොඉක්මන ප්‍රදේශ ලෙසය. ඒ කියන්නේ මේ කියන්නේ තෙත් බිම් කියලා ගත්තාම මේ වතුර බැහැලා ගිය වෙලාවේ මීටර 6කට වඩා වතුර තියෙනවා නම් ඒක තෙත් බිමක් කියලා ගන්නෙ නෑ. ඒකට ඒක ජලාශයක් විදිහට ගන්න වෙන්නේ. හරි. රයිට්. රැම්සාර් අර්ථ දැක්වීමට ගැලපෙනසේ ශ්‍රී ලංකාවේ තෙත් බිම් පුළුල් කාණ්ඩ 3කට බෙදා දැක්විය හැක. මොනවද ඒ? අභ්‍යන්තර තෙත් මිරිදිය තෙත් බිම්. ගංගා ඇලදොල වගුරු වනාන්තර විල්ලු. වෙරළබඩ තෙත් බිම්. කපොළු, මෝය, කඩොලාන, මුහුදු තෘණපෙත්, ලවණ වගුරු, කොරල්පර. මිනිසා සෑදූ තෙත් බිම්. වැව්, ජලාශ, කුඹුරු, ලුණු ලේවා. ඒතර කුඹුරත් මොකද වෙන්නේ? තෙත් බිමක්. හැබැයි ඒක මොකද්ද? මෑන් මේඩ්. ඒ කියන්නේ මිනිස්සු හදපුවා. මිනිස්සු හදපු තෙත් බිම්. හරි. දැන් අපි ඉතින් ඔයයින් වැදගත් ඒවා ටික කතා කරගෙන යමු නේද? හරි. ඊළඟ එකට යනවා. ගංගා සහ ඇලදොල. ඕකේ තියෙන සිතියම දිහා බලන්න. විශේෂයෙන්ම මම මේ සිතිය මෙතෙන්ට දැම්මෙම ලංකාව කියන පුංචි රට හරිද? ගංගා කීයකින් නම් පොහොසත්ද කියන එක. හැබැයි ඕක දිහා බලපුවාම කෙනෙකුට සමහර වෙලාවට හිතෙන්නේ ගංගා මුහුදේ ඉඳන් රට මැද්දට එනවා වගේ නේ. ඒ වගේ හිතෙන්නේ. ගංගා මුහුදේ ඉඳන් රට එහෙම එන්නේ නැහැ. ගංගා පටන් ගන්න රට මැද්දෙන් පටන් අරන් මධ්‍ය කඳුකර ප්‍රදේශයෙන් පටන් අරන් මේ පොඩි ශාඛා එකතු කරගෙන මහ ගඟක් වෙලා ගිහින් මුහුදට යනවා. හරි. ශ්‍රී ලංකාවේ පැතුරුණු ගංගා ජාලයක්. ඒක නම් කිසි කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් නෙට්වර්ක් එකක් තියෙනවා කියලා ගංගාවල. හරි. පුදුමාකාර පිම්බිමක් මේක. හරි. ඔව්. 103ක් ස්වභාවික ගංගා ද්‍රෝණි වලින් ගලායි. මේ බලන්න පොඩ්ඩක්. ඔබ දන්නවද සමහර රටවල් වලට එකම එක ගඟයි තියෙන්නේ. සමහර රටවල් තියෙනවා එකම එක ගඟක්වත් නැහැ. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඩුබායි, ඕමාන්, කටාර්, බහරේන්. තියෙන ගඟක් බලාගන්න. ගඟක නාන්න හීන තමයි. හරි. සල්ලි තියෙනවා හොඳට. ඕන තරම් සල්ලි තියෙනවා. නිකන් හිතුනොත් එහෙම අර ටීවී එකේ පෙන්නනකොට ගඟක කට්ටිය නානවා අපිත් දැන් ගිහින් නාමු කියලා. වැලි තමයි නාන්න වෙන්නේ. අපිට එහෙම නැහැ. පැහැදිලිද ඒක? ඔව්. සමහර රටවල් වල තියෙනවා මෙහෙම. මේක රටක්, මේ තව රටක්. මේක ඉන්දියාව, මේක පාකිස්තානය කියලා හිතන්නකෝ. මෙහෙම ගලාගෙන ඇවිල්ලා ගඟ මෙහෙම යනවා. මෙහෙන් තමයි යන්නේ මුහුදට. නිකන් එහෙම හිතන්නකෝ. එතකොට මේගොල්ලෝ මේක මොනවා හරි කරලා බ්ලොක් කළොත් එහෙම මේගොල්ලන්ට වතුර නැතුව යනවා. ඒ වතුර බෙදා ගන්න බැරුව ඒගොල්ලන්ට මොනවා කරන්න වෙනවද? ෆයිට් කරන්න වෙනවා. බලලා එහෙම වහන්න එපා. දැන් මේගොල්ලෝ වහලා ඉවරලා මේ ගඟෙන් වතුර සෑහෙන ප්‍රමාණයක් කොහොම ගෙනහිල්ලා මෙහෙම ගෙනහිල්ලා වගා බිම් වලට දුන්නොත් එහෙම මෙහෙට එන වතුර ප්‍රමාණය ගොඩක් වුණා නේද? අඩු වෙනවා. ඒතර මේ මිනිසුන්ට තදබල ලෙස ඒක බලපානවා. ඒගොල්ලෝ කියනවානේ උඹලා ගඟක් නෙමෙයි අපි හරස් කරේ අපේ ගඟ කියලා. හරි නේද? ඒක ඒගොල්ලන්ගේ ගඟනේ. පැහැදිලිද ඒක? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනේ අපිට එහෙම ප්‍රශ්න මුකුත් නැති නිසා තමයි අපි මොනවා හරි වෙන ප්‍රශ්න ටිකක් දාගෙන මේ දඟලන්නේ. හරි. ඔව්.
තෙත් උස් බිම් වලින් පැන නගින ගංගා ද්‍රෝණී බහුවාර්ෂික වන අතර වේලි කලාපයේ සෙසු බොහොමයක් ඍතුමය වේ. ගලා යන ජලයේ වෘක්ෂලතාදිය හමු නොවන තරම්ය. ඔය වේගෙන් ගලාගෙන යන ජලයේ වෘක්ෂලතාදිය වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. ගංගා තියෙනවා කියලා විතරක් මතක තියාගත්තන් ඇති ඈ. අපි ඊළඟ එකට යනවා. මේවා ඉක්මනින් යනවා හරි. ජලා සහ වැව්. ශ්‍රී ලංකාවේ ස්වභාවික වැව් නැත. මෙහන් විල් කියලා જાතියක් තියෙනවානේ. විල් තියනවාද? නැහැ. පංචමහා විල් කියලා හැම තිබුණේ. මතකද? බයිකාල් විල එහෙම. ඔව්. එතකොට ඒවා තියෙනවා රුසියාවේ ඇමරිකාවේ වගේ රටවල් වල. ඕගොල්ලෝ විලක් දිහා බලන් හිටියොත් බලන් ඉඳලා ඕගොල්ලන්ට කවුරුත් කිව්වේ නැතුව ඒක පෙන්නලා පෙන්නුවොත් එහෙම ඕගොල්ලෝ ඒක තේරුම් ගන්නේ මොකක් කියලාද? මුහුදක් කියලා. වතුර ටිකක් බීලා බැලුවම තමයි තේරෙන්නේ මුහුද නෙමෙයි කියලා. හරිද? ඒ කියන්නේ ඇයි දන්නවද? ඒක මුහුද වගේම රැළ ගහනවා. ඒ තරම් හරි. ඒක නැවුත් යනවා. බෝටු නෙමෙයි නැව්. නැවක් යන්න පුළුවන් හරි. ඒ වගේව ලංකාවේ නැහැ. ලංකාවේ වැව් තියෙනවා. වැව් ඔක්කොම මෑන් මේඩ් ඒවා. ඒ කියන්නේ රජවරු මිනිස්සු එකතු කරගෙන හදපුවා. ඒත් ප්‍රධාන වශයෙන් පහතරට විල් කලාපය තුළ විසිරුණු පුරාතන වාරි මාර්ග වැව් බහුලව ඇත. දර්ශීය වාරි මාර්ග වැව් සඳහා පරාක්‍රම සමුද්‍රය කලා වැව මින්නේරිය තිසා වැව ගන්න පුළුවන්. මේ ජලාශවල බහුලව හම්බෙන ජලජ පැල ඇටි මොනවද? මානෙල් අඳුරනවා. දෙලුම් දෙක. දෙලුම් නෙමෙයි මොනවද? නෙළුම් අඳුරනවා. කෙකටිය. අර සින්දුවක තියෙනවා නේද එන්නද මැනිකේ මමත් තියඹට නිලන්න කෙකටිය මල් කියලා නේ. සින්දු නම් අහලා තියෙනවා නමුත් කෙකටිය දැකලා නැහැ. කෙකටිය මල් නිලන්නේ කියලා දන්නෙත් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මානෙල් නෙළුම් දන්නවා. ඔය 32 වෙනි පිටුවේ පිටු අංකයට උඩින් තියෙනවා නේද පොඩි ගහක්. ආන්න ඒක තමයි කෙකටිය ලියලා තියාගන්නේ. ඒක තමයි කෙකටිය. ලංකාවේ කෙකටිය වර්ග කීපයක් තියෙන අතර ඒවා බොහෝ වෙලාවට අතිශයින් ඉහළ ඖෂධීය වටිනාකමකින් යුක්තයි. ඒකින්ද බොහෝ වෙලාවට ලංකාවේ ජාන හොරකම යටතේ ඕවා විදේශ රටවල් වලට ගිහින් තියෙනවා. දැන් කො කෙකටිය මල් ඒ උඩට ඇවිල්ලා තියෙන්නේ. වතුරෙන් මතු පිටට එනවා මල්. කෙකටිය ගහ තියෙන්නේ වතුර යට. සැල්වීනියා ජපන් ජබර හරිද? ඒක අර ඉංග්‍රීසි වචෙන් තමයි ජපන් ජබර වල වෝටර් හයිකින් කියලා තියෙන්නේ. හරි. ආදී නිදහසේ පාවෙන ආක්‍රමණික ආගන්තුක ශාක විශේෂද මේ වැව් තුල දැකිය හැක. යකෝ මේ සැල්වීනියා ජපන් ජබර කියන්නේ ආගන්තුක ආක්‍රමිකයවද? ඔව් මේ බලන්න මේ. ඔය සැල්වීනියා සහ ජපන් ජබර ඔය දෙකම දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවට ගෙනාපු ඒවා. ඕක සමහර රටවල වල පාවිච්චි කරලා තියෙනවා සැල්වීනියා මේ මිනිසුන්ගේ නොමග අරින්න දෙවන ලෝක යුද්ධ කාලේ. ඒ කියන්නේ අර ගුවන් යානා බස්වන්න මේ ඒගොල්ලන්ට උඩින් ඉඳන් වෙන රටක යනකොට දන්නේ නැහනේ මේ කොතනද මේක මොකද්ද කියලා. ඒගොල්ලන්ට උඩට පේන්නේ මේක මොකක් වගේද? පිට්ටනියක් වගේ පේන්නේ. තන්නේ එක ආයෙත් සැල්වීනියා හැදුනහම උඩට පේන්නේ නැහැ වතුර. පාත් කරාට පස්සේ මොකද වෙන්නේ? වතුර. ඔව්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් සැල්වීනියා කියන්නේ ඒ වගේ කාලවල ගෙනල්ලා මෙහෙ බෝ කරපු ඒවා. ඒවා හැබැයි මානෙල් නෙළුම් කෙකටියා කියන්නේ අපේ ශාක. ඒවා දේශීය ඒවා. හරි. ඒ ජලා සහ වැව්. ඊළඟ එකට යමු. වගුරු බිම් හා වගුරු වනාන්තර. මේකට කොහෙන්ද තැනක් හොයාගන්නේ අපි? ඒකේ අන්තිමට මෙන්න කළු ගංගා ද්‍රෝණියෙහි පිහිටන බුලත් සිංහල වතුරාන වගුරු වනාන්තරය. බුලත් සිංහල වතුරාන කියන එක හයිලයිට් කරන්න. බුලත් සිංහල වතුරාන. අනේ ඕක නම් ගිහිල්ලා බලන්න තරම් වටිනවා. බුලත් සිංහල වතුරාන වගුරු වනාන්තරය ඕගලන්ට බුලත් සිංහල වතුරාන මේ කියලා ගහලා සර්ච් කළොත් මේකේ ෆොටෝස් එහෙම තියෙනවා ඉන්ටර්නෙට් එකේ. හරි. ඔය ඒකේ ෆොටෝ එකක් තමයි ඔය දාලා තියෙන්නේ. බලන්නකො නිකන් කොහොමද කියලා. වතුරක් තියෙනවා, ගසුත් තියෙනවා, වතුරක් තියෙනවා, ගසුත් තියෙනවා. වගුරු වනාන්තරයක් ඕක. හරි ෂෝ. ඒක තනිකරම වතුරක් නැහැ, තනිකරම කැලෙත් නැහැ. කැලෙත් තියෙනවා, වතුරක් තියෙනවා, කැලෙත් තියෙනවා, වතුරක් තියෙනවා. ඒතර මේ බලන්න මේ. ඒතර එතන හැදෙන ගස්සේ ඒ වතුර සහිත ඒ ගොහරු පරිසරයේ කොහොමද හැදෙන්නේ? හොරතු දෙනවා ඒකට. ඒ කාලේ නම් ඒකට හැඩ ගහිලා තියෙන්නේ. හරි. නිකන් කියවලා බලමු දැන් අපි. අභ්‍යන්තර මිරිදිය වගුරු බිම් යනු මතු පිටින් ගලා යන ජලය හෝ භූගත ජලයේ කාන්දු වීම හෝ ගංගාවර පිටාර ජලය ඔස්සේ ජලය ලැබෙන පහත් බිම් ප්‍රදේශයි. මේවා මොන බිම්ද? පහත් බිම්. අපේ ලංකාවේ තියෙන එක්තරා ආයතනයක ආයතනයේ නම පහත් බිම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ ආයතනය. බණ්ඩේ ආයතනයේ බෝඩ් එකේ ඇත. පහත් බිම් ගොඩ කිරීමෙන් සංවර්ධනය කරන්නේ. ඇත්තටම පහත් බිම සංවර්ධනය කරනවා කියලා කියන්න ඕනේ ඒක ගොඩ කරලා ගොඩ නැගිලි හදන එකද? ඔබ දන්නවද ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය කියන මේ බිල්ඩින් එක තියෙන්නේ වගුරු බිමක් ගොඩ කරලා කියලා. තව ඉතින් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ නේ. හරි. දෙහිවල අත්තිඩිය වගුරු බිම ගොඩ කරලා තමයි ඒක හදලා තියෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය. ඒකෙන් තමයි ඔක්කොම පරිසරය පිළිබඳව ප්‍රඥප්ති හදන්නේ. ඒක හදන එකම පටන් ගන්න තියෙන්නේ වගුරු ගොඩ කරලා. හරි. තව මොනවද කියන්නද? ඒ වායේ පීට්. දැන් ඔයගොල්ලන් හරි පිට්ටු නෙමෙයි හොඳේ. පිට්ටු තියනවා කිව්වොත් එහම හරලා කන්න ගනි. හරි. පීට් මොනවද පීට්? අර තියෙන්නේ අඩ වශයෙන් වියෝජනය වූ කාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ මෙහෙමයි මේ ගස්වල කඳන් කොළ රොඩු ඒවා 100%ක්ම වියෝජනය වෙලා නැහැ. භාගයට වියෝජනය වෙලා තට්ටුවක්ම තියෙනවා. පීට්. හරි. ඒක නිකන් ස්පොන්ජ් එක වගේ. හරි. ස්පොන්ජ් එක වගේ. ඒකට තමයි වතුර උරාගන්නේ. හරි. ජලයේ රැඳුණු ඇලෙන සුළු මැටි පස් අඩංගු වේ. බොහෝ ජලජ පක්ෂීන් උභයජීවීහු මත්ස්‍ය විශේෂ මේ ප්‍රදේශවල වාසය කරති. ශාක නොගැඹුරු එකතැන රැඳුණු ජලයේ වර්ධනය වීමට අනුවර්තනය වී ඇත. උදාහරණ මොනවද? හබරල තියෙනවා, කෙකටිය තියෙනවා, පං වර්ග තියෙනවා. පං වර්ග හරියට තියෙනවා. හරි. ඔකේ දකුණු පැත්තේ තියෙන එක ගාව රූපේ ගාව ලියන්න පං වර්ග. ඔය ලස්සන මලුත් පිපෙනවා පං මල්. පං වර්ග.
මිරිදිය වගුරු වනාන්තර ශ්‍රී ලංකාවේ සුලභව හමුවන්නේ නැත. ගොඩාක් ලෝකුවට වැඩි ප්‍රමාණයක නැහැ. ඒ ලාක්ෂණික එක තමයි යොදාලා තින්නේ. මේ වනාන්තරවල වෘක්ෂලතා ආදී වර්ෂයේ කෙටි කාල පරාසයක් සඳහා ජලයෙන් යට වී පවතී. ඒ යට උණයි කියලා ඒගොල්ලන්ට මොනවත් හානියක් වෙන්නේ නැහැ. මුකුත්ම වෙන්නේ නැහැ. හරි. නිකම් මේ ගොඩ බිම හැදෙන ගස් ටිකක් යට වෙලා තිබුණොත් එහෙම තනිකර මැරිලා යනවනේ. මේව මුකුත් වෙන්නේ නැහැ. හරි. ඔය තැන තමයි අර හරියටම ඕගලන්ට වගුරු වනාන්තරයක් බලන්න ඕනි නම් හොඳම තැන තමයි බුලත් සිංහල වතුරාන. හරි. ඊළඟට එනවා විල්ලු හෙවත් පිටාර තැනිතලා. හරි. සාමාන්‍යයෙන් විල්ලු යනු ජලාශවල පිටාර තැනි වේ. මෙහෙමයි මේ. වැවක වැඩිපුර තියෙන ජලය ගලාගෙන යනවා නම් තැනිතලාවකින් නිතරම මේ වැවේ වතුරෙන් යට වෙනවා නම් ඒකත් පිටාර තැනිතලාවක් වෙනවා. ලොකු ගඟක් පළල ගඟක් ගලාගෙන යනවා නම් ඒ ගඟේ වතුරෙන් දෙපැත්තේ යට වෙනකොට ඒකත් අපි හඳුන්වනවා මොකක් කියලාද? පිටාර තැනිතලා නැත්නම් විල්ලු. පිල්ලු නෙමෙයි හරි විල්ලු. මේ අහන්න මේ විල් පත්තුව කියන්නේ ඇයි? විල්ලු අර ඔන්ඩු රෙන්ඩු මූණු කියලා ගණන් කරන දෙමලින් පත්තුවක් තියෙනවා. පත්තු. විල් පත්තුව නම හැදලා තින්න එකයි හරි. ඔව්. විල්ලු තෘණභූමි ප්‍රදේශයේ වනජීවි විශේෂයෙන් අලින් සහ පක්ෂී ගහන සමග විශේෂ අන්තර් සම්බන්ධතා තියෙනවා. තෘණ සහ රළු තෘණ විශේෂ. හරි. ප්‍රමුඛ වෘක්ෂලතාදී ලෙස දකින්න ලැබේ. තනකොළම තමයි තියෙන විල්ලු වල. ඒතකොට මේ බලන්න වගුරු වනාන්තරයයි විල්ලුවයි වෙනස් වෙන්නේ කොහොමද බලන්න? වගුරු වනාන්තරයේ උඩ පේන රූප සටහනේ තියෙනවා. වගුරු වනාන්තරය කියන්නේ තනිකරම ඒවයි ගස් තියෙනවා. හොඳට ගස් තියෙනවා. හරි. හැබැයි විල්ලු වල එහෙම ගස් නැහැ. තනිකර තනකොළම තමයි තියෙන්නේ. මේ බලන්න මේ. ඒතර ඒක තෘණ භූමිය යනවා වෙන්නේ. තෘණ භූමිය වියලිනේ. තෘණ භූමිය වියලි. ඒක වතුර නැහැ. අඩියේ තමයි තියෙන්නේ. මේවයි එහෙම නැහැ. මේවයි තියෙන තනකොළ වතුරෙන් පිරීලා තියෙන්නේ හැම වෙලාවෙම. තනකොළත් වතුර ආසේ තමයි තියෙන්නේ. හරි. උඩට මතුවලා තියෙනවා. හරි. විල්ලු තෘණ භූමි මහවැලි පිටාර තැන්න විල්පත්තු ජාතික උද්‍යානය ආදී දැකිය හැක. ඔන්න දැන් තියෙන ප්‍රදේශ ටික හරි. ඒ පරිසර පද්ධතියත් ඉවරයි. ඊට පස්සේ එනවා කලපු සහ ගම්මෝය. කලපු සහ ගම්මෝයට එන්න කලින් දරුවෝ ඊට උඩින් පොඩි මාතෘකාවක් ලියන්න වෙනවා. හරි? ලියන්න මේ මාතෘකාව අර මුලින් තිබිච්ච එකකින් ගන්න අපි මේ මාතෘකාව හරිද? වෙරළබඩ පරිසර පද්ධති කියලා ගන්න. කලපු සහ ගම්මෝයට උඩින්. වෙරළබඩ පරිසර පද්ධති. වෙරළබඩ පරිසර පද්ධති. වෙරළබඩ පරිසර පද්ධති. ඒ යටතේ පළවෙනි එක තමයි මොකද්ද? කලපු සහ ගම්මෝය. දැන් ගොඩාක් ඇයට කලපුවයි ගම්මෝයයි පැටලිලා තියෙන්නේ. හරි? මොම් බලමු මේක. මේ මං ඇඳලා තියෙන්නේ කොයි දෙකේ මොකද්ද කියන්නේ? කලපුවද ගම්මෝයද? මේක බලලා කියන්නේ. මොකද? මේක මොකද? මේ පුනීලිය වගේ තියෙන මේක මොකද්ද? මේ හරිය සාගරය. අරෙන් ගඟක් එනවා හරියද? ඔව් මෙහෙම මේ පුනීලියක් වගේ එකක් තියෙනවා. මොකද්ද ඒක? ඔන්න ඔක තමයි හොයාගන්න ඕනේ හරියද? මේක මොකද්ද? ගම්මෝය මේ. හරි. මේ තමයි ගම්මෝය කියලා කියන්නේ. හරි. මෙන්න මෙතන මේකට කියන්නේ මොකක් කියලාද? මෝය කට. අර කියන්නේ මොය කටින් පොල්ලෙල්ලක් ගියා වගේ කියලා. සමහර අය කියනවා පාන් රාත්‍රියක් විතර කාලා කොහොමද බඩ පිරුණාද කියලා අහපුවම සමහර අය කියන්නේ මොය කටින් පොල්ලෙල්ලක් ගියා වගේ කියලා. ඒකට හේතුව මේක පළල්නේ. නිසා මෙතනින් පොල්ලෙල්ලක් ගියාට දැනෙන්නේ නැහැ කියන එකයි. හරි. තේරුණාද? ඔව්. ගම්මෝය. මේ වටේට මේ ටික දිගටම තියෙන කඩලාන හරි. ඔව්. දැන් මෙතකොට මේ හරිය තියෙන්නේ තනිකර කරදිය. මේ හරිය තියෙන්නේ මිරිදිය. මේ හරිය දෙක මිශ්‍ර වෙලා තියෙන. කියන්නේ මොනවද තියෙන්නේ? කිවුල් දිය තියෙන්නේ. හරි. පැහැදිලිද? දැන් ඔය දමාගෙන ගම් වතුර මේ කාලෙට මේ මොයකට හාරනවා. හාරලා පස් වැලි අයින් කරනවා. ඒ කියන්නේ එහෙම කරන්නේ වතුර ටික හොඳට බහලා යන්න. හොඳට බහලා යනවා. හැබැයි වීලි කලාපෙදි මුහුද එනවා ගඟ දිගේ සෑහෙන දුරක් යනකම්. මෙහෙම පහත් වුණා මුහුද එනවා ගඟ දිගේ සෑහෙන දුරක් යනකම් හරි.
ඒතකොට දැන් මේ මෙන්න මේ හරියට මූදු වතුර එනවා එතකොට හරි. පැහැදිලිද? ඔය වගේ වෙන තැන් තියෙනවා හරි. අනිත් එක අඳින්න බැරි වුණානේ. ඒ කියන්නේ දැන් මේක ගම්මෝයි නම් ඒතකොට කලපුව කොයි වගේද? මොන කලපුව ඈ? මේක සාගරය. ඒ තියෙන කලපුව හරි. මේකත් වටේට කඩුලාන තියෙනවා. ඕන් කලපුව. කියන්නේ මොහොතට ඉතාම ආසන්නයි හොඳේ. මොහොතට ඉතාම ආසන්නයි හරි. මේක කලපුව හරි. මේ කඩුලාන. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් මෙහෙම ඒක වෙනම පරිසර පද්ධතියක් ඈ. කඩුලාන ගැන වෙනම කතා කරන්න ඕනේ. හරිද? මම කියන්නේ මේ කඩුලාන වලින් වට වෙලා තමයි බොහෝ විට කලපුව තියෙන්නේ ඒකයි. හරිද? එතකොට දැන් කියවල බලමු අපි. සාමාන්‍යයෙන් වැලි බාධකයක් මගින් මුහුදෙන් වෙන්න වූ වෙරළාසන්න තෙත් බිම් කලපු ලෙස හැඳින්වේ. මේ තියෙන වැලි බාධකේ මේ හරිය. මේ හරිය තරම්ම මේව නැහැ. වැලි බාධකයකින් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙරළ ඉඳන් ඔහම ඇවිල්ලා ඔහම වැලි ගැප් එකක් තියෙනවා. ඔහම ඊට පස්සේ කලපුව තියෙනවා. හරි. ඔව්. උදාහරණ මොනවද? මේ ගමුව සහ බෝන්දල කලපුව. තව ලියන්න ඒකට කලපුව. ලුණාව. ලුණාව කියන්නේ හොඳ දර්ශීය කලපුවක්. හරි. ලුණාව ආය කොග්ගල. මාටින් වික්‍රමසිංහ හිටි කොග්ගල. ඒවා නියම දර්ශීය කලපුව ඈ. ඊට පස්සේ ගංගාවක් මුහුදට ඇතුළු වන ස්ථානයේ ගම්මෝය සෑදෙන අතර එහි එය මුහුදෙන් වෙන් කරන වැලි බාධකයක් අඩංගු නොවේ. ආන්න මේ කො මම මෙතන වැලි බාධකයක් තිබුණොත් වෙන දේ දන්නවනේ වතුර එන්න විදිහක් නැහැ නේ. හරි. මෙතන වැලි බාධකයක් නැහැ. හරි. උදාහරණ මාදුගඟ බෙන්තොට. මාදුගඟ කෙළවර වෙන තැන සහ බෙන්තොට. දෛනික උදම් උච්චාවචන මේ ස්ථානවල ලාක්ෂණික වේ දෙකටම පොදුවේ. අර උඩින්ම ලියප එක තියෙනවා නේද? වෙරළාසන්න තෙත්බීම් කලපු ලෙස හැඳින්වේ. අනිතෙන් ලියන්න මෙහෙම. පළවෙනි වාක්‍යයටම ඊටු ටික ලියන්න මෙහෙම. ඒවා වඩදිය කාලයේදී මුහුද සමග සාගරය සමග සම්බන්ධ වේ. වඩදිය කාලයේදී සාගරය සමග සම්බන්ධ වේ. වඩදිය කාලයේදී සාගරය සමග සම්බන්ධ වේ. වඩදිය කාලයේදී සාගරය සමග සම්බන්ධ වේ. මේ බලන්න චුට්ට. මේ ඒ කියන්නේ අර තියෙනවානේ බාදිය වඩදිය කියලා. එක කාලයකට තියෙනවානේ මුහුද මට්ටම ගොඩක් ඉහළ. ඒතර මේ වැලි බාධකේ පහු කරලා ඇවිල්ලා මේකට මොකක් වෙනවද? සම්පූර්ණයෙන් ඕපන් වෙනවා. හරි. ඒතර මේකේ මාළු මේකෙත් ඉන්නවා ඒකට. බාදිය කාලේදී මොකද වෙන්නේ? වතුර මට්ටම පල්ලෙහාට ගියාට පස්සේ වැලි බාධකෙන් වෙන් වෙනවා. මේක හැමදාම වතුර වෙනවා යාට මෙහාට. දෙකේම තියෙන හැබැයි කිවුල් තිය හරි. ඒකේ අර දෛනික උදම් උච්චාවචනය වන මේ ස්ථානවල උච්චාවචන මේ ස්ථානවල ලාක්ෂණික වේ. එතන ලියන්න බොහෝ විට කිවුල් දිය පවතී. කිවුල් දිය පවතී. කිවුල් දිය පවතී. දැන් තියෙනවා රූප දෙකක් අඳින්න. මොකද්ද රූප දෙක? මේකයි ඔය දීලා තියෙන පටිය වගේ එකේ පැති දෙකේ අඳලා තියාගන්න. මේක කලපුව අරක ගම්මෝය.
දැන් කඩොලාන මැන්ග්‍රෝව්ස් කියන එක හරි. කඩොලාන කියන්නේ සුවිශේෂීම පරිසර පද්ධතියක්. දැන් කලින් රූපසටහනේ තැන්දනේ කොහෙද තියෙන්නේ කියලා කියවලා බලමු අපි. කලපු සහ ගම්මෝයවල මායිම් ආශ්‍රිත බිම් කඩවල් ආවරණය කරන අන්තර් උදම් වෘක්ෂලතාදිය. මොකද මේ අන්තර් උදම් කියන්නේ වඩදිය බාදිය වලට අහු වෙන. ඒ කියන්නේ මෙහෙමයි. වඩදිය කාලෙදී යට වෙන, බාදිය කාලෙදී වතුර බහැලා යන. හරි? වෘක්ෂලතාදිය සහිත පද්ධති කඩොලාන පරිසර පද්ධති නම් වේ. ලවණ, කිවුල්, ජලය, බුරුල්, පස, නිර්වායු පාංශු තත්ත්ව ආදිය සාමාන්‍යයෙන් මේ පරිසර පද්ධතියට ලාක්ෂණික වේ. මේවායේ වෘක්ෂලතාදිය තීව්‍ර සූර්යාලෝකයට නිරාවරණය වී ඇත. මීට උඩින් වෙන මොනවත් ගස් නැහැනේ. කඩොලාන තියෙන හරි උස ගස නම් ඔවා තමයි තියෙන්නේ හරි. ඒතර ඍජු සූර්යාලෝකයේ වැටෙනවා හරි. කඩොලාන ශාක කාණ්ඩ දෙකකට වර්ග කළ හැක. කඩොලාන ශාක වර්ග දෙකක් තියෙනවා. මොකද වර්ග දෙක? සත්‍ය කඩොලානයි කඩොලාන ආශ්‍රිත ශාකයි කියලා. ඒක මාර වැඩේනේ. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ හරියටම කඩොලාන පරිසරයේ තියෙන ඒවා. සහ ඒක කඩොලාන පරිසරය ඉවර වීගෙන යන හරිය තියෙන ඒවා හරි. සත්‍ය කඩොලාන මුහුද හා ගොඩබිම අතර සීමාව ආශ්‍රිතව පවතී. කඩොලාන ආශ්‍රිත අභ්‍යන්තර භූමිය දෙසට වඩාත් ව්‍යාප්ත වේ. පොඩි අවුලක් වෙලා ළමයි. මේ ඒක ඒ දෙවෙනි මේක හදන්න කඩොලාන ආශ්‍රිත ශාක. කඩොලාන ආශ්‍රිත ශාක අභ්‍යන්තර භූමිය දෙසට වඩාත් ව්‍යාප්ත වේ. කියන දේ තේරෙයිද දන්නේ නැහැ. මේ බලන්න. මේ බලන්න මට ලස්සනට මේක කියන්න පුළුවන්. හරි. මේ හරිය තියෙන සත්‍ය කඩොලාන. හරිද? මේ හරියට කියන්න පුළුවන්. දැන් හරිද? ඒ කියන්නේ ගොඩබිම පැත්තට වැඩිපුර තියෙන්නේ මොනවද? කඩොලාන ආශ්‍රිත ශාක. ඒ කියන්නේ මේ වතුර පැත්තට වැඩිපුර තියෙන්නේ මොනවද? සත්‍ය කඩොලාන ශාක. අර මාතුකාලික වෙන් කළාට එකම තැන එක කියලා තියෙන්නේ හරි. සුලභ සත්‍ය කඩොලාන ශාක වන්නේ කඩොල්. රයිසෝපෝරා. හරි? කඩොල්. දෙක මස්සතු ගස් කියලා එකට කියන්නේ ඇවිසීනියා. ඇවිසීනියා. හරි? ඔය කඩොල් කියන ගහේ රූපයක් තමයි පැත්තකින් දාලා තියෙන්නේ කඩොල්. කඩොල්. සුලභ කඩොලාන ආශ්‍රිත ශාක වන්නේ කැරන් කොකු, කටු ඉකිලි. ඉකිලි යන්නේ ඉකිලි. ඔකාර රූපසටහනෙම දාන්න. තද්ද සූර්යාලෝකයෙන් ඒක නිසා. ඊට ශ්‍රී ලංක පිටුවට. එමගින් සූර්ය කිරණ පරාවර්තනය කිරීම හෝ අධිකතර විකිරණ කපා හැරීම සිදු කරයි. අධිකතර නෙමෙයි අහිතකර විකිරණ කපා හැරීම සිදු කරයි. අහිතකර විකිරණ කපා හැරීම සිදු කරයි. ඩයිට් ඒක හරි. ඊට පස්සේ ශාක මගින් අවශෝෂණය කළ වැඩිපුර ඇති ලවණ ඉවත් කිරීම සඳහා සමහර ශාකවල පත්‍රවල කියලා එන්න ඕනි. ලවණ ග්‍රන්ථි පිහිටා ඇත. පත්‍රවල ලවණ ග්‍රන්ථි පිහිටා ඇත. මේ වගේ පත්‍රයේ කෙලවර තියෙනවා ලවණ ග්‍රන්ථි. අනිවාර්යයෙන්ම මෙයාට මොනව උරා ගන්න වෙනවද කියන්නකෝ. පසේ අධික ලවණනේ. කිවුල් ජල ස්තරයනේ මේ තියෙන්නේ. අනිවාර්යෙන් ලවණ උරා ගන්න වෙනවා. නතර කරන්න බෑනේ වැඩිපුර ලවණ එනවා. වැඩිපුර එන ලවණ හැම එකක්ම මේ පත්‍රයේ කෙලවර ලවණ ග්‍රන්ථියෙන් බිඳුව බිඳුව ආයි දානවා. හරි හරි. වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමට විශේෂ මුල් ඇත. උදාහරණ ලියන්න. උදාහරණ
වායුදර මුල්, ධන හිස් මුල්. හරි. ඊට පස්සේ කියනවා ඇතැම් කඩලානවල බීජ මාතෘ ශාකයට සවි වී තිබියදීම ප්‍රරෝහණය වේ. ඒක මාර වැඩි. හරි. මේක ගෙඩි හැදිලා බීජ හැදෙනවා. බීජය මේ ගහේ තියදීම පැලවෙනවා. බිමට වැටෙන්නේ බාගෙට පැලවෙලා. ඒ කියන්නේ බිමට වැටෙනකොට, ඒ කියන්නේ මෙතෙන්ට වැටෙනකොට මෙන්න මේ වගේ. හරි. ඔන්න ඔහොම වෙලා තමයි වැටෙන්නේ. හරි. බීජේ වැටෙන එකයි මේක වැටෙන එකයි විශේෂත්වය මොකද්ද? බීජේ වැටුනොත් බීජේ මේ මඩ අස්සට යන්න තියෙන ඉඩකඩ වැඩි. මේක තනිකර වතුර පිරලා තියෙන හින්දා මඩ ගොහුරුමේ ස්වභාවය නිසා ඔක්සිජන් නැහැ. ඒතර බීජේ පැලවෙන්නේ නැහැ. පැලවෙලා වැටුනොත් මේක සම්පූර්ණයෙන්ම මේ හරියට යනකම් පස්සත් වලට යන්නේ නැහැ නේ. මේ හරියට වගේ තමයි යන්නේ. ඒතර පැලේ වඩා ස්ථාවරයි. ඒකට හරි. බීජේ වැටෙනවට වඩා. හරි. ඒක ලස්සන නමක් කියනවා මොකද්ද? ජලාබුජ ප්‍රරෝහණය. ඔබෙන් අහුවොත් මේ ජලාබුජ ප්‍රරෝහණය යන කුමක්ද? බීජයක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම ප්‍රරෝහණය වීම. ශාකයෙන් වැටුණු වහාම සාර්ථකව ස්ථාවර වීමට එය බීජයට සහායකයි. මේ බලන්න පොඩ්ඩක්. බීජේ වැටෙනවට වඩා බීජ පැලයක් වැටෙන එක හොඳයි. පැල වෙලා වැටෙන. ඒකට හරි. ක්‍රස්ටේසියාවන්, ඒ කියන්නේ ඉස්සෝ, කූනිස්සෝ, ඒ වගේ අය කකුලුවෝ, හරි, සහ මොලුස්කාවන් රසකට අනන්‍ය වාසස්ථානයක් කඩුලාන පරිසර පද්ධතිය මගින් සපයනවා. මොලුස්කාව කියන්නේ මොකද? විවිධ බෙල්ල වර්ග. කඩුලාන කොහෙද තියෙන්නේ? පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, බෙන්තොට, මීගමු ප්‍රදේශවල බහුල වශයෙන් හමු වෙනවා කඩුලාන. හරිනේ? මේක ඕගොල්ලන්ගේ පොතේ අඳින්න මේ නම ලියලා උඩින්. හරිද? මේකෙත් මේකේ අඩුපාඩුවක් තියෙනවා නෝට් එකේ. නෑනේ කරුමුල් සහ කයිරුමුල් ගැන කියවිලා නෑනේ.
අන්න එහෙම ගුරුවත් පොත තිබුණාට ඒකේ ඕනි කරන දේවල් සමහර ඒවා මගේ ඇරිලා හරි. බලන්න ඔය 35 වෙනි පිටුවේ තියෙන රූපේ දිහා බලන්න රූප දෙකක් තියෙනවා. ඒ රූප දෙකේම ඕගලන්ට කරුමුල් කෛරුමුල් පේන්නම තියෙනවා. හරි. මේ හැබැයි මේ සමහර අය පටලවා ගන්නවා මේවා වායු ධර්මුල් කියලා. වායු ධර්මුල් කියන්නේ මෙහෙමයි මෙහෙම යටට ගිහින් ඔහම උඩට එන ඒවා. ධන හිස් මුල් කියන්නේ එකම මුල උඩට එනවා ධන හිස් වගේ ආයත යනවා ආයත එනවා. හරි. ඔක්සිජන් ලබා ගන්න තමයි ඒගොල්ලෝ හැඩ ගහලා තින්නේ. මේම තියෙන්නේ ඔක්සිජන් ගන්න නෙමෙයි. එහෙනම් ඔබ කියන්නේ මොකටද ඒවා තින්නේ? ඒවා තින්නේ වැඩිපුර සංධාරණය ලබා ගන්න. ඒ මොකටද? හේතුව ගොහරුමය පස අධික හුළඟ. ස්ථාවර නැහැ. ගැරවිලා වැටෙන්න පුළුවන්. ඒතකොට මෙහෙන් හැමතැනම මුල් තිබුණාම මෙහෙම බැලන්ස් කරගෙන ඉන්න පුළුවන්. හරි. ඒක කියවිලා නැහැ. එහෙනම් ඒක 35 වෙනි පිටුවේ උඩ ලියමු. අර එමගින් සූර්ය කිරණ කියන තැනට උඩින් ලියමු. ලියන්න මෙහෙම. කරුමුල් සහ කෛරුමුල් දරයි. කරුමුල් සහ කෛරුමුල් දරයි. කරුමුල් තියෙනවා කෛරුමුල් තියෙනවා. කරුමුල් සහ කෛරුමුල් දරයි. ගොහරු පස සහ අධික සුළං සහිත පරිසරයේදී ශාක පෙරළී යෑම වළක්වා සංධාරණය සපයයි. පෙරළී යෑම වළක්වා සංධාරණය සපයයි. හරිනේ? හරි. එතකොට මේ අහගන්න. දැන් ඔය කඩලාන තියෙන්නේ කොයි වගේ තැන්වලද? කලපු වටේට සහ ගම්මෝයේ වටේට තමයි තියෙන්නේ කලපු. හරිනේ? තව ඊළඟ පරිසර පද්ධතියක් එනවා මොනවා කියලාද? ලවණ වගුරු. මේ බලනකොට මේ ලවණ වගුරු කියන ඒවාය ඒක කඩලාන නෙමෙයි. කඩලාන නෙමෙයි හොඳේ. කඩලාන නෙමෙයි ඒවා. හැබැයි මුහුදු වෙරළට ආසන්න භූමි. වගුරුයි. ඒ කියන්නේ පහත් බිම් වගුරුයි. වතුර රඳනවා වැඩි. හැබැයි කඩලාන නෙමෙයි. කඩලාන ශාක එකක්වත් ඒකේ නැහැ. ඒක වෙනස්ම පරිසර පද්ධතියක්. ඒක බලමු. දිවයිනේ ශුෂ්ක කලාපයේ වෙරළබඩ ප්‍රදේශවලට සීමා වූ වගුරු බිම්. මේ බලන්න පොඩ්ඩක් දැන් මීගමුවේ තියෙන කොට කඩලාන මීගමු කියන්නේ ශුෂ්ක ප්‍රදේශයක් නෙමෙයිනේ. ගාල්ල මාතරේ හරි ශුෂ්ක ප්‍රදේශ නෙමෙයිනේ. හැබැයි ශුෂ්ක ප්‍රදේශවල තියෙනවා වෙරළට ආසන්නව හැබැයි ඒවා කඩලාන නෙමෙයි. ඒකට කියන්නේ මොනවා කියලාද? ලවණ වගුරු කියලා. යට මේක කියවලා බලන්න. ලවණ වගුරු පුත්තලම මන්නාරම හම්බන්තොට. බලන්න ඒ ටික පොඩ්ඩක් කියවලා පුත්තලම මන්නාරම හම්බන්තොට සහ වාකරේ. මේ ප්‍රදේශ සෙට් එකම ගත්තොත් ශුෂ්ක කලාපේ. හරි? ඊට පස්සේ උඩට යමු. ඒවායේ පස වියලි කාලයේදී ලවණ ස්පටික සෑදෙනසේ වියලියයි බුදු අම්මෝ. මේ ඒ කියන්නේ වතුර වාෂ්ප වෙලා වියලි කාලයේදී මතු පිට මොනවා වෙනවද? ලුණු මිදෙනවා. ලුණු කට්ට වගේ. ඒතර ගහ කොයි වගේ වෙන්න ඕනද තියෙන ගස්? එච්චර ලවණතාවයට රොතු දෙන්න ඕනේ. හරි. අඩු වර්ෂාපතන, අධික සුළං, ඉහළ උෂ්ණත්ව, ලවණ, සුළඟට ගසා යන බුරුල් වැලි එහෙම බත්තාම තියෙන්න ඕනි සේරම කර්ම ටික තියෙනවානේ. අඩු වර්ෂාපතනය, අධික සුළං, පට්ට අවුව, ඉහළ උෂ්ණත්වය, ලවණ පිරීලා වතුරේ මේ වතුර කියන්නේ පසේ මේ වැලි සහිත පස වුණත් ඒකත් හුලඟට ගසාගෙන යන සුළු වීලි කාලේදී හරි තියෙන්න ඕනේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. වෘක්ෂලතාදී ලෙස ශාක විශේෂ කිහිපයක් පමණක් අඩංගු වන අතර සත්ව විශේෂද කිහිපයක් ඉන්නවා. මාංශල දේහ සහිත මිටි ශාක. ඒ කියන්නේ මොකද්ද? පත්‍ර කියලා જાතියක් නැහැ. කඳම තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. හරි. මාංශලයි කඳ මහතයි කොළ පාටයි. නිකන් පතුක් වගේ තමයි. හරි. සැලිකෝනියා. බලන්න මේ වචනේ. සැලිකෝනියා. සුලභ ශාක විශේෂයකි. මම ওই රූප දෙකක් දාලා තිනවා සැලිකෝනියා ඔයගලන්ට තේරුම් ගන්න. පොඩ්ඩක් බලන්න ඒක ගහමන වගේද කියලා. පතොක් නන් නෙමෙයි. ඒ වගේම තමයි. හැබැයි කොළ පාටයි පත්‍ර නැහැ. කඳෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. හරිනේ. ඒ ලවණ වගුරු. ඊළඟ එකට යනවා. මුහුදු තෘණ පෙත්. මුහුදු තෘණ පෙත්. මේ බලන්න. මේවා තියෙන්නේ මුහුදෙමයි. ඒ කියන්නේ නොගැඹුරු මුහුදේ. සමහර තැන්වල මුහුද මේ වගේ. මුහුද එච්චර ගැඹුරු නෑ. ඒ වගේම ඔබ දැකලා ඇති සමහර තැන් තියෙනවා මුහුද උනාට ලොකුවට ඇවිල්ලා රැල්ල වදින්නේ නැහැ. ඒ කියන්නේ අර ඇදිලා පුපුරලා ගිහිල්ලා ගල් පර උඩිනුත් යන්නේ එච්චර කැලත් එන්නේ නැහැ. නොගැඹුරු මුහුද. මේකේ මෙහෙම තියෙනවා. සමහර ශාක ගොඩාක් හැදිලා තියෙනවා මෙහෙම. සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ මුහුදේ එහෙම ශාක වැඩිපුර හැදෙන්නේ නැහනේ. සමහර තැන්වල තියෙනවා එහෙම හැදිලා. ඕවට කියන්නේ sea grass bed ඉංග්‍රීසි වචනේ. සිංහලෙන් නම් මුහුදු තෘණ පෙත්. හරි. රූපෙන් ඕගලන්ට හොඳට පේනවා. හැබැයි මේකදී ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ රූපේ මෙහෙම බැලුවහම මේක වතුරේ යට තියෙන එකක් කියලා. අන්ඩර් වෝටර් මේ රූපයක් මේ තියෙන්නේ හොඳේ. මේ වටේ හැමතැනම එතකොට මොනවද තියෙන්නේ? වතුරෙන් පිරීලා තියෙන්නේ හොඳේ. මුහුද යට ස්වභාවය හොඳේ. හැබැයි ගැඹුරු මුහුදක මෙහෙම තියෙන්න බෑ පුළුවන් නම් කියන්නයි බැරි කියලා. මෙච්චර ශාක ගොඩක් හැදෙන්නේ කොහොමද? මොකක් වෙන්න ඕනේ? සූර්යාලෝකය යන්නේ බෑ හොඳට හරි. දැන් කියවලා බලමු. අවම රළ ක්‍රියාකාරීත්වයක් ඇති විශාල කලපුවල නොගැඹුරු මුහුදු පතුලේ මුහුදු තෘණ පැතිරී ඇත. ලොකුවට රැල්ල ගහන්නේ නැහැ හරි. ඒවා තෘණ විශේෂ නොවන නමුත් පත්‍රවල හැඩය නිසා තෘණ ස්වරූපයෙන් දිස්වේ. යකෝ මුහුදු තෘණ පෙත් කිව්වට මේවා මොනව නෙමෙයිද? තනකොළ නෙමෙයිලු හරි. නැවතර පත්‍රවල දිගටි හැඩය නිසා නිකන් මොනවා වගේ පේනවද? තනකොළ වගේ පේනවලු හරි.
හැලෝඩියුල්, හැලෝපයිලා වැනි ශාක විශේෂ ශ්‍රී ලංකාවේ හමුවන සුලභ මුහුදු තුන විශේෂ වේ. මුහුදු තුන කිව්වට මේවා සත්‍ය තුන ශාක නෙමෙයි. එකෙන්ගේ හැඩේ හින්දා තමයි තුන කියලා කියන්නේ. හරි. විශේෂයෙන් කල්පිටිය සිට මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල හම්බ වෙනවා. ඒ පැත්තට යන්න ඕනේ. හරිද? මන්නාරමේ ඉඳන් කල්පිටිය වෙනකම් මුහුදේ දකින්න පුළුවන්. මුහුදු තුන සුසංහිත ගොනුවක් ලෙස. සුසංහිත කියන්නේ ඒ කියන්නේ ගොඩාක් තිබුණාට ඒ වස්යෙන් රිංගලා යන්න පුළුවන්. හරි. ගොනුවක් ලෙස වැඩෙන අතර බොහෝ මත්ස්‍ය විශේෂවල අභිජනනය සඳහා බිත්තර දාන්න, පැටව රැකබලා ගන්න. ඇයි පැටව එළියට අවිලා පීන හිටියොත් මොකද වෙන්නේ? වෙන සතුන් අල්ලගෙන කනවනේ. හරි. ඔව්. අභිජනනය සඳහා හිතකර වාසස්ථානයක් බවට මුහුදු පත්ල සකසයි. කොහොම වුණත් දීවර කටයුතු වලදී දීවර බෝට්ටු නවතාලන ප්‍රදේශ බැවින් මේ ප්‍රදේශ වලට නිරතුරු මොනවා වෙනවද? බාධා එනවා. අය අර නැංගුරම් කියලා තියෙන අර යකඩ තඩි මේවා ඒවා බානවනේ. බෝට්ටුව තියලා තියන්න. ඒතර ඒවා වැදිලා බෝට්ටු නවත්තලා මේවට සෑහෙන හානි වෙලා තියෙනවා. රූප සතහන හොඳට බලන්න. ඒකේ ඔක්කොම දේවල් ටික තියෙනවා. මොකෙද්දෝ හොල්මනක් වගේ අමුතු සතෙකුත් ඉන්නවා. කැස් බෑවෙකුත් පීනගෙන යනවා. මාළුත් ඉන්නවා. ඉස්සොත් ඉන්නවා. කකුලුවත් ඉන්නවා. ඉස්සෝ පසයට ගුල් හාරගෙනත් ඉන්නවා. තනකොළ ගස් හැදෙන හැටියටම තමයි හැදෙන්නේ මේවා. තන්තු මූල පද්ධතියකුත් තමයි තියෙන්නේ. නිකන් පොළව යට නිකන් මුහුද යට නිකන් ලස්සන පරිසර පද්ධතියක් නේද? අර මොකද ළමයාර හොල්මන වගේ එකක්. ඔගේ කට තියෙන යට පැත්තට. මූට කියන්නේ මුහුදු ඌරා කියලා. මුහුදු ඌරා. හරි? මූ මේ හරිය තමයි වැඩිපුර ඉන්නේ මේ ලොකු ශීරපායි සතෙක්. මූ මේ තනකොළ මේ තියෙන මුහුදු තුන තමයි ආහාරයට ගන්න. නිතරම ඌ ඉන්නවා ඕකේ. හරිනේ? කොරල් පර මං හිතනවා ඒක නම් මං හිතන්නේ ඔබ හොඳට දන්නවා ඇති කියලා. මේ බලන්න චුට්ටක්. කොරල් පරයක් හැදෙන හැටි. මේ ඉන්නුන් දන්නව නේද? මොකද කියන්නේ කොරල් බුහුබාවෝ. වංශේ නිඩාරියා. මෙයා මෙහෙම ඉන්න ගමන් හදනවා මෙන්න මෙහෙම කැල්සියම් කාබනේට් සැකිල්ලක් ශ්‍රාවය කරගන්නවා එයා වටේට උන්. මේ දින්නේ කැල්සියම් කාබනේට් සැකිල්ල. එනේ යා ගියක් හදාගන්නවා. හදිසි වෙලාවකට ඩ්‍රුස් ගාලා ඇතුළට ගිහලා හැංගෙන්න පුළුවන්. හරි. හරිද? ඊළඟට මුගේ පැටියා ඌත් මහ ගෙදරට අල්ලලා ඔහොම ගියක් හදාගන්නවා. හදාගෙන ඌ ඒකේ ඉන්නේ. ඊළඟ පරම්පරාව. ඊළඟ එකේනා ඒකට මල්ලලා තව ගියක් හදනවා. ඔහොම ගෙවල් ගොඩාක් හැදුනහම ඒ ගෙවල් ටිකෙන් හැදෙන ව්‍යුහය තමයි කොරල් පරය. මේකගේ නම කොරල් බුහුබාවා. ෆයිලම් එක නිඩාරියා. කොරල් පරය මෙයයි කියන එකේ තේරුම කියන්නේ. මේක තියෙනවා පේන්න. මුන් නෑ එකෙක්වත්. අපි ගිහින් බලලා කියනවා පුරු කියන්න එපා යකෝ මේ තියෙන කොරල් පරය. ඔය හැපැති පිටුවට යමු 37 වෙනි පිටුවට. ඔය පේන්න තියෙන්නේ කොරල් බුහුබාවද උගේ ගෙවල් ටිකද? උගේ ගෙවල් ටික. ඒක දිහා බලලා අපි කියනවා මොකද්ද? ඔය තියෙන කොරල්. ලිවිං කොරල් නෙමෙයි ඕවා. ඩෙඩ් කොරල්ස්. ඊට පස්සේ අර මොලේකුත් වැටිලා අතරේ පීනපු එක්කෙනෙක් එහෙමද? නෑ. ඒක මෙහෙමයි මේ. එක කොරල් බුහුබාවෝ එයාගේ ගෙවල් ගේ හදන්නේ එක විදිහට. ඔව්නේ. අපි එකම ප්ලෑන් එකකට ගෙවල් හදන්නේ නෑනේ. අපි එක ප්ලෑන් වලට ගෙවල් හදනවා. ඒ වගේ. එක ප්ලෑන් එකට හදපු ගෙවල් තියෙන හින්දා තමයි හරි ලස්සන. මේකට කියන්නේ බ්‍රේන් කොරල් කියලා. කියන්නේ හරියට මොලේ වගේ යුගේ ගේ. හරි? දැන් කියවල බලමු. කොරල් පර යනු ලෝකයේ ස්වභාවික පුදුමයන්ගෙන් එකකි. ඔව්. ස්වභාවික පුදුම වලින් එකක්. කරදී අපෘෂ්ඨවංශීන් කාණ්ඩයක් මගින් ශ්‍රාවය වන කැල්සිනීභූත ව්‍යුහයකින් කොරල් පර සමන්විතය. ඒක ඉස්සරහින් ලියන්න. කොරල් බුහුබාවා ෆයිලම් නිඩාරියා. කොරල් බුහුබාවා ෆයිලම් එක ෆයිලම් නිඩාරියා. ෆයිලම් නිඩාරියා. හරි? ඊට පස්සේ බලන්න මෙහෙම. ඒවා මුහුදේ වැසි වනාන්තර ලෙස සැලකෙන්නේ ඒවායේ නිෂ්පාදකතාවය සහ වාසය කරන ජීවීන්ගේ විවිධත්වයේ හේතු වෙන. මේ බලන්න මේ කොරල් බුහුබාවා හදන ගේ තමයි කොරල් පරය. හැබැයි ඕව ඇතුලේ ගේ හදපු එකාට ඇර තව ගොඩාක් අය ඉන්නවා. මත්ස්‍යයෝ, ක්‍රස්ටේසියාවෝ එක જાතිය ඉන්නවා මෙතන. අධික ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ හින්දා වැසි වනාන්තර වල අධික ජෛව විවිධත්වයක් තියෙනවනේ. ඒ වගේ කොරල් පර වලත් අධික මොකක්ද තියෙනවද? ජෛව විවිධත්වයක් තියෙනවා. මෙහෙමනේ. වේයා තමයි හුඹහ හදන්නේ. ඇතුලේ ඉන්නේ කවුද? නයන්. පැහැදිලි. ඒ වගේ තමයි වෙන වෙන ජීවිනුත් මේක ඇතුලේ ඉන්නවා. හරි? හුඹහන්න දකුණු වෙරළ තීරය අකුරලට සිට සංගල්ල මන්නාරම් බොක්ක ආදී කොරල් පර දැකිය හැක. කොරල් පර මත්ස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවක් කටු සහිත පොකිරිස්සන් මුහුදු කැකිරි ආදී අපෘෂ්ඨවංශිකයන් සඳහා වාසස්ථාන සපයයි. ඩොල්ෆින් වැනි කරදිය ශීරපායුද මුහුදු කැස්බෑවන් වැනි උරගයෝද ඇතැම් විට කොරල් පර ආශ්‍රිතව වාසය කරනවා.
ඒකින්ද තමයි අධික මොකක් තියෙනද? ජෛව විවිධත්වයක් තියෙන්නේ. මොකද මේ හරි ආහාර දාම ආහාර ජාල එහෙම හොද්දට තියෙනවා පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ සාගරයේ හොඳ ජෛව පද්ධතියක්, හොඳ ක්‍රියාශීලී ජෛව පද්ධතියක්. ඉතින් කොරල් පර විනාශ වෙන්නේ නැහැ කියලා කියන්නකෝ. අපොයි ඒක දාලා නැහැ. කොරල් පර වල තියෙන මානව බලපෑම මොකද්ද? සාගර ජලය දූෂණය. බෝට් වලින් පිටට දාන තෙල් මුහුද මේ ගොඩබිමෙන් ගලාගෙන යන අපද්‍රව්‍ය කාණු වල එහෙම ගිහිල්ලා ගංගාවට ගිහිල්ලා යන්නේ කොහෙද දන්නේ මුහුදටනේ. එතකොට මුහුදු ජලයේ ක්වොලිටි එක අඩු වෙනවත් එක්කම කොරල් භූභාග මැරලා යනවා. හරි? ඒක ලියලා තියන්න ඕනේ. ඒ 37 පිටුවේ උඩින් ලියලා තියන්න. ලියන්න. සාගර ජලය දූෂණයට ලක්වීම හේතු කොටගෙන සාගර ජලය දූෂණයට ලක්වීම හේතු කොටගෙන කොරල් පර සාධන ජීවීන් බෙහෙවින් විනාශයට පත් වී ඇත. කොරල් පර සාධන ජීවීන් බෙහෙවින් විනාශයට පත් වී ඇත. හරි. ඊට පස්සේ මුහුදු වෙරළ. ඕකනම් ඉතින් මං කියලා දෙන්න දෙයක් නැහැ. මුහුදු වෙරළේ ඇවිදලා නැති කෙනෙක් නැහැ. ඒකට කියාගෙන යමු. ශ්‍රී ලංකාවේ දිගු වෙරළ තීරය ස්වභාවය අනුව විවිධ වේ. දිවෙනේ වඩාත්ම සුලභ මුහුදු වෙරළ ආකාර වන්නේ වැලි සහිත මුහුදු වෙරළයි. ඔකටනේ අපි ආස. මුහුදු වෙරළ ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයේ ලවණ හිරිකඩ අය අර රළ බිඳුනහම එන්නේ මොන හිරිකඩද? ලවණ සහිත හිරිකඩනේ. හිරිකඩ සහ විශේෂයෙන් මෝසම් කාල තුලදී අධික සුළං වලින් යුක්ත පොදු ලක්ෂණ තියෙන මුහුදු වෙරළයින් හුළඟනේ. බොහෝ මුහුදු වෙරළ ශාකෙහි පරිසර තත්ත්වයන්ට අනුවර්තන දරයි. මුහුදු වෙරළේ තියෙන ශාක වලට උදාහරණ මොනවද? මුහුදු බිම් තඹුරු. කෝ ඉතින් ඒවා. මේ පහළ 37 පිටුවේ මුහුදු වෙරළ පෙන්වලා තියෙන තැන දකුණු පැත්තේ තියෙනවා නේද රූපයක්. ආන්න එක ලියාගන්න. මුහුදු බිම් තඹුරු. හරි ලස්සන මලක් පිපෙනවා දම් පාට. මුහුදු බිම් තඹුරු. බතල වැල් වගේ තමයි පේන්නේ. ඒකේ විද්‍යාත්මක නම බලන්න. ඉම්පෝමියා පෙස්කැප්‍රි. මේ බතල වල නම මොකක්ද දන්නද? ඉම්පෝමියා බටාටාස්. ඒ කියන්නේ බතල වැල් වගේ තමයි දෙන්නගේම ගණනාමය සමානයි. හරි. මෙන්න අනිත් එක්කෙනා ෂෝක් කෙනෙක් කවුද? මහා රාවණා රැවුල. මහා රාවණා රජතුමාගේ රැවුල. අර මෙහෙම කරකවලා තියෙන දෙපැත්තට මේ වගේ රැවුලක් තියෙනවා. හරි. ස්පිනිෆෙක්ස් එකේ නම. ඒක තියෙනවා මේ තියෙන්නේ 38 වෙනි පිටුවට යන්න ඕනේ. ඒකේ මෙන්න මේ පළවෙනි රූපයේ තියෙන මෙන්න මේක තමයි මහා රාවණා රැවුල කියලා කියන්නේ. මේ මේක. මේ ඕක රැවුල් ගහ වගේ දිගට ඔහම හැදෙනවා. ඒ කොටසක් විතර අරන් තියෙන වෙරළ දිගේ ඔහම යනවා. රැවුල වගේ හරි. මහා රාවණා රැවුල ස්පිනිෆෙක්ස්. 37 වෙනි පිටුව. උදන් සීමාවෙන් ඈතට යත්ම වෘක්ෂලතාදී ක්‍රමයෙන් ස්ථායී තත්ත්වයට පත් වෙන්නේ පසේ ස්ථායීකරණය සමගිනි. ඔව්. ඒ කියන්නේ මෙහෙම මේ කියන්නේ වෙරළේ අර ලවණ හිරිකඩ එන හරියේ තියෙන්නේ ඔය කියන බිම් තඹුරුයි මහා රාවණ රැවුලයි බලන්න. එතන ඉඳන් තව ගොඩ බිම දෙසට යන්න පස ටිකක් හයිය වෙනකොට වැලි අඩු වෙලා හයිය වෙනකොට තව ගස් තියෙනවා. මොනවද ඒ තියෙන්නේ? වරා තියෙනවා, වැටකෙයියා පැන්ඩනස්. වැටකෙයියා ගහනම් මම පෙන්වන්න ඕනේ නැහැ දන්නවනේ. වරා ගස් තියෙනවා. මේ තියෙන ඊළඟ පිටුවට ගියාම තියෙන වරා ගහ. ඔය මේ මහා රාවණ රැවුල කියන තැනට එහා පැත්තේ දකුණු පැත්තේ තියෙන්නේ වරා. ඕකේ ලස්සනට මල් පිපෙනවා. කිරිත් තියෙනවා වරා ගස්. රයිට්. මේ බලන්න පොඩ්ඩක්. කො මේම බලපුවාම මාර පුදුම විදිහේ පරිසර පද්ධති විවිධත්වයක් ලංකාවේ තියෙන්නේ නේ. බලන්න අපි කීයක් ಜಾති කතා කළාද කියලා. මුහුදු වෙරළ හොඳට තියාගෙන ඉන්නවද මිනිස්සු? නෑ. පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා මුහුදු වෙරළ ගොඩක් දූෂණයට ලක් වෙලා තියෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරීම. ඒකත් ලියලා තියන්න ඕන. 38 වෙනි පිටුවේ උඩ රූපෙට උඩින් ලියන්න පුළුවන්. ලියන්න මෙහෙම. පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යයන් බැහැර කිරීම නිසා පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යයන් බැහැර කිරීම නිසා මුහුදු වෙරළ දූෂණයට පත් වී ඇත. අන්තිමේකට එනවා අපි වැලි කඳු. වරාන් ඇතුලේ දාන්න මුහුද ආශ්‍රිත කියලා. මුහුද ආශ්‍රිත. ආර්ජුට මේ බලන්න. දැන් ඔය මුහුදු වෙරළ කියපුවාම මෙන්න මේ වගේ හොඳේ. මේ වගේ. අර මහා රාවණා රැවුල නම් මොනම් වැටකෙయ్య ගස් ඔහම තියෙනවා. හරිද? එය මේ වැලි කඳු කියන එක මේ වගේ හරි. මේ වගේ. ඔය වගේ. පැහැදිලිද ඒක? අමුතු පිටිමක්. ඒ කියන්නේ මේ තනිකර වැලි. හැබැයි මෙතන ඉඳන් බලනකොට පල්ලමේ තමයි මුහුද තියෙන්නේ. ලේසියෙන් රළකට එහෙම උඩට ගහන්න හරි අමාරුයි. එච්චර වැලි කඳු තැම්පත් උනේ කොහමද? මුහුදේ ක්‍රියාකාරීත්වයම තමයි. සමහරට සුනාමි වගේ ඒවා ඇවිල්ලා කලින් එහෙම තැම්පත් වෙනවා වෙන්න පුළුවන් වැලි කඳු හරි. දැන් බලන්න
විශාල වැලි ස්කන්ධ මත කුරු හෝ වැතිරී වැඩෙන වෘක්ෂලතාදී මගින් වැලි කඳු ලාක්ෂණික වේ. වැලි කඳු වල ව්‍යුහයේ ප්‍රදේශයට බලපාන සුළඟේ වේගය හා දිශාව මත තීරණය වේ. අනිවාර්යයෙන්ම හුළඟෙන් ගෙනාපු වැලි තමයි මේ තියෙන්නේ. හරි. වැලි කඳු යනු වැලි වලින් සෑදුණු ඉහළට එසවණු වෙරළ තීරයන්නේ. අර මම දෙක බලන්න. හරි. වෙරළ උඩට ඉස්සිලා. හරි. මේ තමයි වැලි කඳු. හරි. මේ සාගරය. ඒවා ශුෂ්ක කලාපයේ ඇතැම් විරලාසන්න ප්‍රදේශවලට ලාක්ෂණික වේ. ආයෙ තියෙන ශුෂ්ක කලාපයේ මුලතිව්, ත්‍රිකුණාමලය, කල්පිටිය, යාල. ඔය තියෙන රූපෙකුත් ඒක අර පල්ලමේ තියෙන මුහුද ඈ. ඔන්නෝම තමයි ලංකාවේ පරිසර පද්ධති ටික. දැන් ඕගොල්ලෝ අර ෂෝට් නෝට් එකක් වගේ එකක් දැම්මා නේද කොලේක පටන් ගන්නකොට එතෙන්ට එමු. අර ෂෝට් නෝට් එකක් වගේ දැම්මේ අර වර්ග කරලා දැම්මේ. බලන්න ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති. ඒක තියෙනවානේ භෞමික කියලා. ඒක දෙකකට බෙදුවානේ කොහෙද? වනාන්තරයි තෘණ භූමිය කියලා. ඊට පස්සේ දැම්මනේ මේ අභ්‍යන්තර තෙත්බීම්. ඒවත් වර්ග කළානේ. ඊට පස්සේ දැම්මනේ වෙරළාශ්‍රිත මේ තෙත්බීම් කියලා. ඒවත් වර්ග කළානේ. එතකොට ඔතන තියෙන සියලුම ආකාරයේ පරිසර පද්ධති පිළිබඳව දැන් අපි දන්නවා. ඒතර මේකත් දන්නව නේද? ශ්‍රී ලංකාව තුල අධික පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක දන්නවා ලෝකයේ පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා. ඉගෙන ගත්තේ බියෝම කියන්නේ මොකද්ද? ලෝකයේ පරිසර පද්ධති වල විවිධත්වය. මේ කතා කළේ අද ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල විවිධත්වය. ඊට කලින් කතා කරේ පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක. හරි ෂෝක් නේද? පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිසර පද්ධතියක තියෙන ආහාර දාම, ආහාර ජාල ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පරිසර පද්ධති වල ස්වභාවය කොයි වගේද? ද්‍රව්‍ය චක්‍රීකරණය වෙන්නේ කොහොමද? ශක්තිය ගමන් කරන්නේ කොහොමද? ඊට පස්සේ ලෝකයේ තියෙන මහා පරිසර පද්ධති, ශ්‍රී ලංකාවේ තියෙන පුංචි පුංචි පරිසර පද්ධති. ඊළඟට තියෙන මාතෘකාව මොකද්ද බලන්න? ප්‍රධාන මාතෘකාව ඊළඟට ටියුට් එකේ තියෙන මොකද්ද? ජෛව විවිධත්වය. ඒ කියන්නේ අපි අන්තිමට බලනවා මේ සියලුම පරිසර පද්ධති වල ගබඩා කරලා තියෙන ශ්‍රී ලංකාවේ තියෙන මොකද්ද? ජෛව විවිධත්වය. ලෝකයේ ජෛව විවිධත්වය නෙමෙයි අපි බලන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය. එහෙනම් ඒක අපි ඊළඟ දවසේ කතා කරමු.